තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාටම අදත් අපි ධර්ම සාකච්ඡාව කරන්න හිතුවේ පටිච්චසමුප්පාදේ කතා කරගෙන ආපු ටික ඉදිරියට පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය කියන කාරණාව එක්ක මම හිතන්නේ මේ දවස් ටිකේ කරපු සාකච්ඡා කරපු දේශනා ඔස්සේ ධර්මයට අවශ්‍ය වැදගත්කම ඉතාම හොඳින් පැහැදිලි වුණා. සීල සූත්‍රය කතා කරද්දී හොඳට මිස්මත වුණා. හරියට යමෙකුට බුදුරජාන් වහන්සේ කියන උත්තමයා සහාය වදන අවශ්‍ය නම් එයාගේ අනුගත වීමේ ස්වභාවය. දැන් මේ සීල බ්‍රාහ්මණය හැම කියන්නේ මහා කීර්තියක් ප්‍රසිද්ධ බ්‍රාහ්මණවරුනේ. එතකොට දැන් අපේ තමන්ගේ ආරණ්‍ය වැඩ කටයුතු දැන් ඒ ආශ්‍රමයට ගිහිල්ලා ඒවා අස් කරලා එන්න. කියන්නේ මේ කතා මුකුත් නෑ. ඒ තමයි අසාමාන්‍ය වැදගත්කම. ඒ කියන්නේ අපි හොඳට බලන්නට ඕන ප්‍රායෝගික ජීවිතයේ අපේ තුළ ඒ අසාමාන්‍ය වැදගත්කම දහමට යෙදෙනවද කියලා මේ ජීවිතයේ යෙදෙන කරුණුත් එක්ක. ඊළඟට තමයි අපි ඔය සාකච්ඡා කීපයකට පැහැදිලි කරා. අර දලදා වහන්සේ උපමාවට අරගෙනත් පැහැදිලි කරා. කොපමණ වැදගත්කමක් ප්‍රායෝගිකව ජීවිතයේ දෙන්නට ඕනද? නින්දද, කෑමද, ගමනද, වැඩපළද, අත්‍යවශ්‍ය කටයුතු. දැන් මේ ඔක්කොගෙම තියෙන්නේ මොනවද? විමුක්තිකාමයේ චින්තනය නැති බව. يعني විමුක්තිකාමයේ චින්තනයේ නිවැරදිව තියෙනකොට දැන් අපි ටිකක් සාමාන්‍යයෙන් හිතලා බලන්නකෝ විමුක්ත වෙන්න ඕන කියන එකනේ. දැන් මගේ කන එක මං ඉන්න ඕනේ. දැන් මම වැඩපළ කරන එක මං ඉන්න ඕනේ. දැන් මම මේකත් එක්ක ඉන්න ඕනේ. දැන් එතනදි තියෙන්නේ විමුක්ත වෙන්න ඕන කියන හැඟීමද මේක කරලා ඉවරලා මොකක් හරි කරනවා කියන හැඟීමද? හොඳට බැලුවොත් තියෙනවා අපි මොකක් හරි läගගෙන තමයි ඉන්න කැමැත්ත තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකයේ තිබිය යුතු විමුක්තිකාමී චින්තනය කියන එක ප්‍රායෝගිකව යෙදෙනවද? කියන්නේ දැන් අපට හිතෙන්නේ දැන් නිවන් දකින්න ඕන කියලා අර භාවනා කරන බණ අහන එතනදී තියෙන එක නෑ නෑ මේ යෙදෙන කරුණ එක්ක විමුක්ත වෙනවා කියන චින්තනයක් තියෙද කියලා බලන්නට ඕනේ. අපි යෙදෙන කරුණ එක්ක යමක් එක්ක යෙදෙනවනම් අපි ඒකත් එක්ක විමුක්තිකාමී ස්වභාවයක්ද හිතේ තියෙන්නේ. නැත්තම් ඒක කරලා ඉවර වෙලා ඒතර විමුක්තකම චින්තනය නෙමෙයි තියෙන්නේ. ඔන්න ඔය ස්වභාවය අපි හැම වෙලෙම හිතන්නට ඕනේ. ඉතින් එහෙම අය තමයි ඒ කාලේ හිටියේ. ඊළඟට අපි පැහැදිලි කරලා පෙන්නවා මම හිතන්නේ ඊයේ අපි සුත්ත නිපාතේ කරපු දේශනා තුළදී හම්බුණා. යම් කිසි කෙනෙකුගේ හැඟීමක් හරි තියෙනවා නම් මේ ජීවිතේ සාසන කෘත්‍යයක් කරගන්න බෑ කියලා එක්ක එයාගේ දෙකයි තියෙන්නේ. එකක් තමයි එයා චෝදනා කරනවා මේ ශාසනයේ අර්ථ ශූන්‍යයි ස්වාක්ඛාත නැහැ කියන එක. ඒක එකක්. එහෙම නැත්නම් අනිත් එක තමයි තමන් අප්‍රමාදී ඒ වගේම මේ ධර්මයට ගරුත්වයක් නැහැ කියන කාරණාව. ওই දෙකෙන් අපි බලන්නට ඕනේ මොන හැඟීමද මොන යෙදීමද අපිට තියෙන්නේ කියන. ඒ කියන්නේ අපට අංශු මාත්‍ර හරි හැඟීමක් එනවා නම්
අපට මේ ජීවිතේ මේ සාසන කෘත්‍යයක් කරගන්න බැරි වෙයි කියන හැඟීමක් එනවනම් ඒ කෙනාගේ අර හැඟීම් දෙකෙන් එකක් තමයි තියෙන්නේ. එක්ක මේ ධර්මයේ වැඩක් නැති එකක්, මේක සවක්කාත එකක් නෙමෙයි. කියන්නේ මේ ඇහෙන එක හරි එකක් නෙමෙයි. මේක අදාළ නැහැ, මේක හිස් ශාසනයක් කියන එක පැත්තක්. අනිත් එක තමයි තමන්ගේ අප්‍රමාදීත්වයත්, ඒ වගේම තමයි ප්‍රමාදීත්වයත්, තමන්ගේ ප්‍රමාද බවත්, ඒ වගේම තමයි තමන් අර එතනක් තියෙන අර දහම පිළිගන්නේ නැතිකම කියන එකම. ඉතින් ඒ නිසා මේ සියල්ලක්ම අපෙන් අයින් වෙන්නට ඕනේ. අයින් වෙන තැන ඉතුරු වෙන එකක් තියෙනවා. අයින් වෙන තැන ඉතුරු වෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දහමට නැමෙනවා කියන එකේදී. අයින් වෙන තැන ඉතුරු වෙන එක තමයි බුදුරන් වහන්සේගේ දහමට නැමෙනවා කියන එකේදී අර අසාමාන්‍ය වැදගත්කම එනවා කියන එක. අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය වැදගත්කම එන්නේ නැත්නම් අර පැත්තක් යෙදෙන නිසා. එහෙනම් අපි කොච්චර හිතා හදාගන්න යමු වෙන්නට ඕනද? ඉතින් මම එකයි හැම වෙලෙම පැහැදිලි කරන්නේ දැන් දේශනාව කතා කරනකොට දැන් අපට වැදගත්කමත් එක්ක අපි හරියටම වෙලාවට එන එක. දැන් මේ ඕනකම ඇති වෙනකොට වෙලා හැදෙනවනේ. ඕනකම ඇති වෙන තැනදී මේ වෙලාවටම යමු වෙන එක කියන්නේ දැන් අනිත් දේවල් ඒ කියන්නේ තමන්ගේ හිතට එන හිතලු එක්ක ඉන්න එක වැදගත් වෙලා තියෙනවා දහමට වඩා. අපි ඔන්නෝක බලන්න ඕනේ ප්‍රායෝගික ජීවිතේදී. ප්‍රායෝගික ජීවිතයේදී අපි යෙදෙන එකත් එක්ක බලන්නට ඕනේ. එතකොට අපට හැදෙන්න જાති ගොඩාක් තියෙනවා. ඒ හැදෙන්න જાති අපි ඒව හදා ගන්නට ඕනේ. හිතා ඒව හදා ගන්නට ඕන. එහෙම හදාගෙන එන තැනයි ඕනකමත් එක්ක අර උපරිම ඕනකමත් එක්ක යමු වෙලා ධර්මය අහන්නේ. උපරිම ඕනකමත් එක්ක යමු වෙලා අහන්නේ. නැත්තම් අපි කෑලි කෑලි කොහෙන් හරි අල්ලගෙන අර තමන් පෝෂණය වෙන එකක් තමයි කොහෙන් හරි යමු වෙන්නේ. ඒක නිසා ඒක හොඳට හිතන්න අපේ ජීවිතයත් එක්ක කල්පනා කරලා. අද අපි කතා කරන්න හිතුවේ දැන් මම ඔබට මුලින් පැහැදිලි කරන්නේ ස්පර්ශ නිරෝධී වේදනා නිරෝධය කියන එකත් එක්ක. දැන් අර මම මුලින් පදනමක් දැම්මේ ඒ පදනම එක අපට එතකොට සංවේගයේ වුණ සංවේගය ඇති කරගෙන ඊට පස්සේ ඒ යොමු වීමත් එක්ක හොඳ අවධානයෙන් අහන්න. මම හිතන දේශීය සාකච්ඡාව අහන්නද කියලා මම හිතනවා. ඒකෙදිත් අපි හොඳට කතා කරා. දැන් අපි මේ පස්ස ප්‍රත්‍යයෙන් වේදනාව කියන කාරණා ගොඩක් කතා කරානේ. පස් ස්පර්ශය ඇති තැන වේදනාව කියන එක. ඒකද පැහැදිලි කරලා පෙන්නනවා. ආරණ්‍යයත් එක්ක කතා කරන එකක් තියෙන්නේ. මේ ඇති කල්ලි මේ වෙයි. ඒක කොතනක බුදුරන් වහන්සේ මේක විභංගය ප්‍රත්‍ය හැටියට පෙන්නලා නැහැ. ඒක පටිසමුප්පාද ධර්මයක් විභංග කරලා පෙන්නන එක. ඒ කියන්නේ වේදනාව විභංග කරන එක පටිසමුප්පාද ධර්මයේ හැටියට පෙන්නන්නේ. පස්සේ විභංග කරලා පෙන්නන එක පටිසමුප්පාද ධර්මයේ හැටියට පෙන්නන්නේ. එහෙම නැතුව කිසි වෙලාවක ප්‍රත්‍ය පෙන්නනකොට එහෙම විභංග කරලා පෙන්නන්නේ නැහැ. ඉදප්පච්චේතා කියන පටිසමුප්පාද න්‍යාය. දැන් මම හිතන්නේ ඊයේ දේශනාවේදී ඔබට හම්බෙන්න හරි පටිසමුප්පාද කියන වචන සෙන් ප්‍රත්‍යයෙන් ඉපදීම ලෝකේ විහාරයත් එදෙනවා. හැබැයි ඉදප්පච්චේතාව ලං කරලා බුදුරණවහන්සේ මේ කතා කරනවානේ. ආරණ්‍යය මේ ප්‍රත්‍ය. දැන් මේ ප්‍රත්‍ය කියනකොට දැන් ඵලයේ පැත්තේ ඉඳලානේ ලැබිච්ච දේ එක්කනේ කතා කරන්නේ. ඒතර මේ ප්‍රත්‍යයෙන් ලැබිච්ච දේ කතා කරන්න බෑනේ. ඒ ලෝකෙට කතා කරන්න බෑ. අන්න ආරණ්‍යය කියන කාරණාව. එතකොට දැන් යම් කිසි විදියකින් මේ ප්‍රත්‍යක් කතා කරන එකක් ලෝකයට ලැබෙනවා කියන නිර්වචනය තුලම කතා වෙලා තියෙනවා තමා ඉන්නවා කියන එකනේ. නැද්ද? ලෝකයට එහෙම යම් කිසි කෙනෙකුට ඒ විදිහේ නිර්වචනයක් ආවා කියන තැනම කතා වෙලා ඉවරයි. විවහාරයක්නේ, කතාවක්නේ, ලෝකයක්නේ, මමෙක් ඉන්නවනේ කියන එදිල්ලේ තියෙනවනේ. අන්නේ එදිල්ල තියෙනවා. එතකොට ඒ යෙදිල්ල ඇති තැන ඒ යෙදිල්ල තියෙන තැන කෝ සක්කාය නිරෝධය කෝ සක්කාය දිට්ඨි නිරෝධය. ඒ කියන්නේ ඒ සුඛියත්වේ නෙමෙයි. දැන් හොඳට ආර්ය න්‍යාය උන් නිරවුල්. කාටද?
ඒක නිරවුල් වීම කියන කාරණාව යෙදීමම කතාවම කතා කිරීමම අත්විඳීමම සක්කාය නෙමෙයි. සක්කායට ඊතර වෙන්න දුන්න ධර්ම න්‍යායෙමි. ඒක අරගෙන සක්කාය තහවුරු වෙන්න ගියොත් කොහොම අවුලක්දනේ? ලොකු අවුලක්. පොඩි එහෙම නෙමෙයි. ලොකුම අවුලක්. අයි ගලවන්න බෑ ලේසි. ඇයි ඒ ගලවන්න බැරි? ඇයි මේක හිතලා කල්පනා කරලා යෙදිලානේ. දැන් ලෝකේ අහුවෙන්නේ නැහැලු. ලෝකේ අහුවෙන්නේ නැහැලු. හැබැයි ලෝකේ අහුවෙන්නේ නැතුව අහුවෙලා. වැටහිලා. ඒ වැටහීම කාටද? තමන්ට. සක්කාය. ඒකයි ලෝකය. අර ලෝකයට ලැබෙන දේවල් නැත්තේ. හැබැයි මේකත් සියුම්ම ලෝකයට ලැබිලා ලෝකයකුත් යෙදිලා ඒ තමා ඉක්ම වෙන්න දුන්න කාරණාව නිසා බලන්න කොටු කරගන්න කොටු කිරිල්ල. දැන් Nirodhe පැත්ත කතා කරනකොට ඉතින් කොහොමත් නිරෝධ කියන වචනයක් තියෙනවා නම් පස්ස නිරෝධයෙන් සලායතන නිරෝධ කියන වචනයක් තියෙනවා නම් පස්ස කියන එකටත් වේදනාව කියන එකටත් කතාවක් නිර්වචනයක් කියන්න පුළුවන් වේවිද? කතාවක් නිර්වචනයක් හොදන්න බැරි වෙනවා. එහෙනම් අර නිරෝධ කියන වචනේ කපලා දාන්න වෙනවා. නිරෝධ කියන වචනේ කපලා දාලා තමයි කතා කරන්න වෙන්නේ. ඇයි මේක නිරෝධ කියන වචනේ දාන්නේ කලින්? ස්පර්ශ නිරෝධී වේදනා නිරෝධී. දැන් අපට මේකේ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය තේරෙනවා නම් ඇයි මේකට නිරෝධ කියන වචනයක් දාන්නේ? ඒක අපට නිරුද්ධ වෙනවා කියලා තේරෙනවා නම් ඇයි මේක නිරෝධ කියන වචනයක් දාන්නේ? ඒක වැඩක් නැහැ. ඒක දැම්මා කියලා. ඇයි දැන් හම්බ වෙලානේ. නිරෝධ කිව්වට වචනේ දැම්මට හම්බ වෙලානේ. විග්‍රහයක් එක හම්බ වෙලානේ. අනිත් එක තමයි දැන් මේ පරියාය පෙන්නුවේම දැන් අපි කතා කරානේ මේකේ මේ සමුදය කතා කරන තැන තම ආරණ්‍යයේ ප්‍රත්‍යයෙන් ඉපදීම කතා කරනකොට ඉදප්පච්චේතාවය දැන් එතන බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන මන්දෝස් 6 වෙනි තැන දෙපැත්තම කතා කරන්නේ ඒකනේ. ඉදප්පච්චේතාව නම් වූ පටිසමුප්පාදයයි සබ්බ සංකාර සම්මත සබ්බූපදීපටි නිස්සග්ග තණ්හක්ඛ විරාග නිරෝධ නිබ්බාන. දැන් මේ දෙපැත්තම කතා වෙලානේ. ඉදප්පච්චේතා කියන පටිසමුප්පාදයයි සබ්බ සංකාර සම්මත සබ්බූපදීපටි නිස්සග්ග තණ්හක්ඛ විරාග නිරෝධ. මේක තමයි මේ ලෝකෙට කියලා දෙන්න බැරි එක කියලා. බුදුරණවහන්සේ මන්දෝස් 6 වෙනි. දැන් ඉදප්පච්චේතාවය කියන කාරණාව නිර්වචනය කරන දේ සුඛීයත්වයේ වැරදි බව තහවුරු වෙන්නනේ. සක්කාය වැරදි බව තහවුරු වෙන්න මිස සක්කායට යමක් තහවුරු වෙන්න නෙවෙයිනේ. දැන් ඔන්න යම් කිසි කෙනෙක් කියන මට දැන් මේ ආර්යණ්‍යය මේ ඇති කල්ලි මේ වෙයි කියලා හොඳට ප්‍රායෝගිකව වැටෙනවා පටිච්චසමුප්පාදේ. මේ ප්‍රත්‍ය මේ ඵලයේ මේ පත්‍ය මේ ඵලයේ කියලා. තනි කරම මුලාවක්. එදෙන් ඔය ටික පෙන්නුවේ මොකටද? ඔය ටික පැහැදිලි කරේ ඔය ප්‍රත්‍ය ඉස්මතු කළේ මේ සක්කාය කියන ප්‍රශ්නේ පෙන්වන්න. සුඛියත්වය කියන ප්‍රශ්නේ පෙන්වන්න. සුඛියත්වයට එක හම්බෙලා. තමන්ට එක හම්බෙලා. තමන්ට එක හරි වෙලා. ඉතින් තමන් හරිනේ. බුදුරණවහන්සේ ධර්මයේ නෑ. අර වචන ටිකත් එක මොකද්ද කලපලා. ඒකට එහෙනම් අපි හොඳට මේ කාරණා දැන් ප්‍රත්‍ය කියන මේ හේතු ඵලය කියන මේ නුවණ එකනේ ආර්ය න්‍යාය කියන නුවණ ඇතිතනම නිරෝධයනේ. මම දැන් 200 සාකච්ඡාවයි පැහැදිලි කරලා දැන් සංකාර කියන හරි මොනවා හරි කෘත්‍යයේ නිර්වචනයේ තාත්වික වෙනකොට ඒ නිර්වචනයේ අර්ථ ගැන්වෙවිල නැහැ. ඒ නිර්වචනයේ අර්ථ ගැන්වෙවිල නැහැ. අර්ථ ගැන්වෙවිල නැහැ කියලා ලැබිලා නැහැ. ඒක අර්ථ ගැන්වෙවිල වුණා නම් මොකද වෙලා තියෙන්නේ?
වෙන ඒ කියන්නේ ඒ කෘත්‍ය සිද්ධ වෙලා නැහැ. දැන් අපි කියන්නකෝ විඳීම කියන කාරණා. විඳීම කියන නිර්වචනීය අර්ථ ගන්න වුණා නම් විඳීම කියන කෘත්‍ය මේ ඇති වෙලා කියන කෘත්‍ය නිර්වචනය වෙලාද? කෘත්‍ය නිර්වචනය වෙලා නැහැ. ඒක නිර්වචනය වුණා නම් ඒක කොහොමද ලැබෙන්නේ? ඒක හම්බ වෙන්නේ කොහොමද? දැන් අපි අපේ ජීවිත උදාහරණයක් එක්ක අරන් බලමු. දැන් කනවා කියන එක නිර්වචනය වුණා නම් දැන් නිර්වචනයක් දෙන්න බෑ නේද? කනවා කියන යෙදීම යෙදෙනකොට කනවා කියන නිර්වචනය යෙදීම ඉක්මෙලා. අර මම දුරදක්නිය පැහැදිලි කරලා පෙන්නේ උපමාවක් අරගෙන. දැන් අපට තියෙන්නේ දැන් කනවා කියන එක පස්සේ හම්බ වෙලා. විඳීම කියන එක හම්බ වෙලා. මේ විඳීම ඕනේ ස්පර්ශයෙන් තමයි විඳීම තියෙන්නේ හම්බ වෙලා. ඒක මඤ්ඤණාවක් නේද? මනෝලෝකයෙන් මනක් කල්පිය දෙයක්. හිතලුනේ ඔය ගණන් ගන්න දෙයක් නෑ ඒවා. ඒව නිකන් ඔය හිතට එන ඒවා තලමරමර ඉන්න එකක් විතරයි. එතකොට එහෙනම් හිම වෙන්න බෑනේ. කිසිදු විදියකින් එහෙම වෙන්න බෑ. ඒ විදියට කොයි හරි විදියකට වෙනවා නම් ඒ කෙනාට ඒ නිර්වචනීය එක්ක කොටු වෙලා අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයං අපරිඤ්ඤාතං යෝග මායන්ති මච්චුනා. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් මේ කාරණාව මේක විපරීත වෙලා ඒ කියවීම කියන මේ ඒක කියවීමක් විතරක් වෙලා වෙන්න ඕනේ නේ. දැන් කියවීම දැන් සංඥාව කියන එක මිලිගුවක් කියනවනේ නේ. එතකොට දැන් කියවීම කියන එක යෙදීමක් වෙලා. ඒකේ පිහිටලා. ඒක පිරිසිදු හොයන්නේ නැහැ. කියවීම යෙදිලා. මාර වසඟයට ගිහිල්ලා. වේදනාව කියන කාරණා, ස්පර්ශය කියන කාරණා මෙන්න මේවා අපි බලන්න ඕනේ නම් මේකේ ඒ කියවීමක් කියන නිර්වචනේ තාත්වික වෙන්නේ කොයි විදියට චින්තනයක් මෙහෙවන්නට ඕනද? අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාවක පැහැදිලි වෙන්නේ අර යම් කිසි විදිහකට වේදනාව කියන දැන් කාරණා දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේට නැමුණා කියලා. නැමෙච්ච සනදිනේ මේ කතාව කතා කරන්නේ අපි ඔබට නිතරම පැහැදිලි කරා මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන එක මේ විදිහට නිර්වචනය තථාගත ශාසනය තුළ පැහැදිලි කරලා දෙන්නේ භික්ෂූන්ට. භික්ෂූන් මේ ශාසනයට ආපු භික්ෂූන්ට. ඕක අමතක කරගන්න එහෙම්පා. ඕක අමතක කරගත්තොත් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. තනිකර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයක් වෙන්නේ. ඇයි දැන් මේ ශාසනයට නාපු කෙනෙකුට මේ ශාසනයට එනවා කියන්නේ මොකද්ද? ධර්මයේ හල ශ්‍රද්ධාව ඇති වෙලා එන තැනනේ. එහෙම නාපු කෙනෙකුට මොකද වෙන්නේ? ඒ කෙනාගේ ජීවිතේ ඒක ගෝචරත්වය යෙදිලා නැහැනේ කරුණු. මේ කරුණු ජීවිතයේ ගෝචරත්වයේ යෙදිලා නැති තැනදී අලුත් වූ අර්ථකථනයක් ආපු තැනදී අර කයින් වෙලා මේකේ රිංග ගන්න එකමයි කරන්නේ. ඒකෙන් අයින් වෙලා මේකේ රිංග ගන්නවා. දැන් අද ගොඩාක් වෙලාවට මේ ධර්මයේ කියලා මොකද්ද වෙලා තියෙන්නේ? අර වචන පදවල රිංගගෙන ඉන්න එක විතරයි කරන්නේ. එතනින් එහා දෙයක් නැහැ. දැන් අපි දන්නවා අහලා තියෙනවා සීල් රකින්න ඕනේ, සමාධි දෙන්න ඕනේ, විදර්ශනා කරන්න ඕනේ, ධ්‍යාන වඩන්න ඕනේ, බොජ්ජංග දෙන්න ඕනේ, අරෂ්ඨාංග මාර්ග දෙන්න ඕනේ. මේ ඔක්කොම මොන වෙලාද? මේ සියලුම දේවල් ගෝචර නැතිවනේ. ගෝචර නැති මේ සියලු දේවල් අන ජීවිතේ අලුත් වූ දේවල් වෙලා. මේ කියන කාරණාව තුළම läග ගැනීමගේ නිර්වචනයක් නැද්ද?
ඒ කියන තැනම läග ගැනීම කියන නිර්වචන එනවනේ. ඉතින් läග ගැනීම කියන නිර්වචනය යන මේ කියන දැන් මම පැහැදිලි කරන්න යන මේ වැරදි කියලා ඉස්මතු කරන්න හැම එකම තියෙන්නේ සක්කාය මමත්වයේ නෙමෙයි. ඒ සක්කායත මමත්වයේ කියන කාරණාව නම් එතන බුදුරණවහන්සේගේ ධර්මයේ නෑනේ. ඒ කියන්නේ පටිසම්පාද කියන ගත කියලා හරියන්නේ නෑ. ධාතු ආයතන බොජ්ජංග මේ ආරෂ්ඨාංග මාර්ග කියලා ගත කියලා හරියන්නේ නෑ. බුදුරණවහන්සේගේ ධර්මයේ එතන එන්නේ නැහැ. මමත්වය සක්කාය ඉස්මතු වෙනවනේ. අපි හොඳට අපි වෙන්වෙන් වශයෙන් තනි තනියම කල්පනා කරලා බලන්න යම් වූ නිර්වචනයක් එක්ක යෙදීමේ කෘත්‍යයක් වෙලා තියෙනකොට ඒ යෙදීමේ කෘත්‍ය තහවුරු වීම තමා සමගද නැද්ද කියලා. වෙන කෙනෙක් එක්ක නෙමෙයි ඉතින් තමා සමග නෙමෙයි. ඒ කියන්නේ මේ කියමන තුළ බුදුරණවහන්සේගේ ධර්මයේ නැහැ කියලා නෙමෙයිද කියවෙන්නේ. ඒ අනුගත වීම කියන කාරණාව අපි අර ධර්ම සාකච්ඡාවේ හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. සිදුවෙන විදිය. සිදුවිය යුත්තේ. එහෙමනම් හොඳට තේරුම් ගන්න. දැන් මම අද පස්ස නිරෝධා වේදනා පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය ගැන කතා කරේ. ඒතර මම අද පැහැදිලි කරේ නිරෝධය කියන වචනයට අර්ථාන්විත බවක් දෙන්න. නිරෝධය කියන වචනට අර්ථාන්විත බවක් දෙන්න. නිරෝධය කියන වචනට අර්ථාන්විත බවක් නොදී නිරෝධය කියලා පස්සෙයි වේදනාවයි කතා කරොත් කොච්චර මෝඩයිද? දැන් නිරෝධයේ පැත්ත කතා කරන්නේ. නිරෝධයේ වචනේ අර්ථාන්විත බව නොදී පස්සෙයි වේදනාවයි කතා කරනවා. ඒක සමුදය පැත්තක් නෙමෙයි. සමුදය කියනකොට දැන් විඳීම කියන කාරණාව ගැනත් හොයාගෙන යනකොට චක්කු සම්පස්සජා වේදනා ආදී කොට ඒ කරුණු ටික කතා කරන් යනකොට ඒ කාරණාවට අර කනවා කියන එක හොයන්න බෑ වගේ සජීවී අර්ථාන්විත බවක් එක්ක යෙදීමක් යෙදෙන්නේ නැතිකොට ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විදීම කියන එක ගැන කොහොමනම් හොයන්නද? ඒකට කොච්චර තීක්ෂණ නුවණක් අවශ්‍ය වේවිද? විදීම කියන කාරණාව පිළිබඳව කතා කරනකොට ඒ කාරණාවෙත් විචක්ෂණශීලී බවක් යොමු වීමක් විනා කිසිම නිර්වචනයක් නොවන තැනදී කිසිම අර්ථාන්විත බවක් නොවන තැනදී ඒකට ප්‍රත්‍ය හොයන එක ඒකට ප්‍රත්‍යඥානය එන එක මොකකටද ප්‍රත්‍යඥානය විය යුත්තේ? දැන් ඔන්න කනවා කන එක මොකක් නිසාද කියලා හොයන්න කෑම කනවා කියන එක කුමන් නිසාද කියලා හොයන්න කලින් කනවා කියන එක හොයාගන්න වෙනවනේ. කන දේ හෝ කන කෙනා හෝ කන විදිය හෝ නැතුව කනවා කියන එක. ඉතින් ඒ කාරණාව මොකද්ද කියලා හෙවීමේ කෘත්‍යයට යොමු වෙන්නේ නැතිතන ඒකේ ඒක වෙන්නේ කොහොමද කියලා හොයන්න බෑනේ ඉතින් කොහොමත්. එතකොට වේදනාව විදීම කියන කාරණාව එක පිරිසිඳ නැත්නම් ඒකේ ඥානයක් එන්නේ නැති තැන පත්‍යක් හොයන්න යන්න ඒක නිකන් ඒක විහිළුවක් නෙමෙයිද? ඒක තනිකර විහිළුවන්නේ. හැබැයි වේදනාවේ ඥානය එනවා කියන්නේ වේදනා සමුදය ඥානයමයි. සමුදය ඥානයක් තියෙනවා වේදනාවේ අන්න ප්‍රත්‍ය නිරෝධේ ඥාන මග්ගේ ඥාන මේවා වෙන් කරන්න බෑ. ඊතර වීමේ කෘත්‍ය ඥානිය ලැබීම නෙවෙයි. වැඩපිළිවෙල ඊතර වීමක් වෙන්නට ඕනේ. ඊතර වීමේ සිදුවීම තමයි නිරෝධයේ පැහැදිලි වීම. කතා කිරිල්ල සමුදේ හිවිල්ල. සමුදේ හිවිල්ල කියන්න කලින් වේදනාව කොහොමද කියලා ඥානිය එක්ක හොයන්න තියමු වෙනවා. ඒ වේදනාව කියන බුදුරණවහන්සේ පෙන්නපු කාරණා හොයන්න කලින් ඒ පරියායට යොමු වෙන්න වේදනාව කියන නිර්වචනය පිළිබඳව ජීවිතේ යෙදිලා තියෙන්නට වෙනවා. ජීවිතේ යෙදිච්ච කාරණාව එක්ක ඊට එහා පෙන්න බුදුරණවහන්සේගේ වේදනා නිර්වචනයට යොමු වෙන්න වෙනවා. ඒකට යොමු වෙන්න වෙන්නේ ජීවිතේ යෙදිච්ච වේදනාව කියන කාරණාවේ තියෙන අර්ථ ශූන්‍ය භාවය
ඒ ඇහිච්ච පදයට එක ප්‍රකට වෙනකොට එතකොට ඒ පදය ඇහිච්ච පදයට එක්ක ඇහිච්ච කෙනාගේ කාරණාවත් එක්ක ඒක ප්‍රකට වෙදී කෙනාට යමු වෙනවා. ඒ කෙනාට යමු වෙන තැන තමයි මේ චින්තනිය යමු වෙන්නේ. මේ චින්තනිය යමු වෙන තැනදී තමයි ඒ ඥානයේදී සමුදය ඥානීය ප්‍රත්‍ය සහ නිරෝධය කියන නුවණ අනිතර වීමේ වැඩ පිළිවෙල ප්‍රායෝගිකත්වයේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ නැහැ. දැන් එහෙනම් මේ කියපු ටික ගැන හිතලා බලන්නකෝ. මේ කියපු ටික ගැන හිතනකොට ඔබට තේරෙන්නේ නැද්ද? අශ්‍රෝමය 100කට පල්ලා විදින උපමාව කොච්චර හරිද කියලා. මේක කියනකොට තේරෙන්නේ නැද්ද? අර සේල වගේ ඒ පරිබ්‍රාජකයා වගේ බුදුරන් වහන්සේට නැමෙන්න ඕන කාරණාව කොච්චර ප්‍රායෝගිකත්වය නැත්නම් ඒ සැබෑම විමුක්තිකාමීත්වය සැබෑම යොමු වීම සැබෑම ඒ කාරණා කොච්චර තියෙන්න ඕනද කියලා. අපේ ජීවිතේ මොනම හෝ කරුණක් අපට läග ගැනීමේ කෘත්‍යයත් එක්ක යෙදෙනවා නම් එතන විමුක්තිකාමී චින්තනයක්. දැන් අපි හිතමුකෝ මෙහෙම සාධාරණයි කෙනෙකුට ධ්‍යානයක අරන් läග ගන්න එක. මොකද හේතුව? එයාට ඒකේ යම්කිසි හරි තියෙනවා සාර බවක්. දැන් මේ ලෝකයේ චින්තනයත් එක්ක පොඩ්ඩක් හරි තියෙනවා නම් මේ කාමයන් රූප ශබ්ද ගන්ධ රස පහස එක්ක තියෙන මේ ආස්වාද ජනක බව නැත්නම් මේ ජීවිතයේ යෙදෙන බව මේකේ ආදීනවයක් කියලා මොනවා හරි හැඟීමක් එක්ක යෙදෙද්දී ඒකේ läග ගැනීමේ කෘත්‍යයක් එක්කනම් තියෙන්නේ දහමට වඩා එතන ප්‍රශ්නයක් නැහැ. දහමට වඩා කියන්නේ දහම කියන එක වෙන පැත්තෙන් එද්දී. එතකොට එහෙනම් අතනදී අපට සම්නික්‍රම නික්මීම තියෙන්නට වෙනවා. මේ ජීවිතයේ යෙදෙන කරුණු එක්ක. ජීවත් වීමේ යෙදෙන කරුණු එක්ක. ඔන්න ඔය චින්තනය, ඔන්න ඔය ස්වභාවය අපේ ජීවිතය තුළ ඉස්මතු වෙන තැනදී තමයි අසාමාන්‍ය විදිහට ඉස්මතු වෙන තැනදී. ඒකයි බුදුරු එවන්නයි ලෝකේ උපදින තැනක පහළ වෙන්නේ. උපදින කාලෙක පහළ වෙන්නේ. එවන්නයි. දැන් බලන්නකො අපි සාමාන්‍ය කතන්දර හැටියට අපට තේරෙන්නේ නැද්ද කියලා මේ අර පිප්පලි මානවකයා මේ ඔක්කොම අතහැරලා ලස්සන තමන්ගේ භාර්යාව ආයෙත් අලුයම හෙළුව කෙළ පිටක් වගේ පුක්කුසාති රජුරු රජකම අතහැරලා යනවා අලුයම හෙළුව කෙළ පිටක් වගේ. දැන් මේ සමාජයේ ගතිය දැන් ඔහොම කොහෙද මේ සමාජයේ ඉන්නේ? මේ සමාජය තුළ එහෙම යෙදීමක් තියෙනවද? මේ සමාජය තුළ තියෙන්නේ බුදුරන් වහන්සේගෙන් අපේ ජීවිතේ හිලව්වක් ගන්න දඟලන එක. අරක වදයක්. ඒ නිසා දැන් ඉතින් දෙයක් නැතුව අපි මොනවා හරි මේකින් ලබා ගන්න ඕනේ කියන එක. අර චින්තනයක් ඇති වෙච්ච තැන කොහොමනම් මේ බුදුරුන්ගේ ධර්මයට අනුගත වීමේ ස්වභාවය යෙදෙනවද කියන එක හිතන්න පුළුවන් නේද එහෙනම්? ප්‍රඥාවයි, විමුක්තිකාමීත්වයයි, පුණ්‍ය ශක්තියයි මේ සියල්ලක්ම එකට කැටිවි. ඔන්න ඕකත් එක තමයි මේ ප්‍රායෝගිකව මේ ධර්මයේ අසාමාන්‍ය තීක්ෂණ වැදගත් කියන මේ සියල්ලක් මෙන්නේ. බලන්නකො මේ ධර්මයේ මෙහිම කතා කරනකොට නිකන් මේ මන් දන්නේ මට නම් තේරෙන්නේ මෙහිම කතා කරනකොට අර මේ රත්තරන් මණිකක් රත්තරන් හරි මේ දිලිසෙනවා පොලිස් කරනවා වගේ. ඒ කියන්නේ මේ අසාමාන්‍ය විදිහට මේකේ තියෙන වටිනාකම් ප්‍රකට වෙවි එන්නේ. ඒකට ලං වෙන්නවත් බැරි වෙන විදිහට. ඒකට ඒ කියන්නේ එච්චරට ඒක ප්‍රබල වෙනවා. වටිනවා, වැදගත් වෙනවා, මිල කරන්න බැරි වෙනවා, යොමු වීම වැඩි වෙනවා. ඒකක් තියෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ නැහැ. නැත්තම් අර ඔහේ එහෙම යන ගමන් තමයි කරන්නේ. එහෙම යන ගමන් තවත් මොකක් හරි කරන. එහෙම වෙන්න බෑ. එහෙම නොවි අපි යමු වෙන්නට ඕනේ. මම ඔබට අර හැමදාමත් පැහැදිලි කරන්නේ දැන් මම හිතන්නේ දැන් හැමෝටම අවස්ථාවක් නැහැනේ අපිත් එක්ක කතා කරන්න. එතකොට එහෙනම් එහෙමත් තියෙද්දි සහ මම හැම වෙලෙම පෙන්නනවා අපට මේ වැදගත්කම අපේ ජීවිතය තුළින් තේරුම් ගන්න පුළුවන් කියන උපරිම වැදගත්කමේ ස්වභාවය. ඒකේන වෙලාවට කලින් ඇවිදලා මේක අහන්න හිතන්. ඒ කියන්නේ බලින් කියන්න ඕනේ නැහැ ඒ කෙනාට.
පරක් වෙන්න කතා ඒක මොකුත් නැහැ. බලෙන් ඒ කියන්නේ වැදගත්කම අඩු වෙන්න තමයි මේ විදිහට වෙන්නේ. මදි වෙන එකක් läග ගන්න වැඩ ගතිය වැඩි. නිවැරදි වැදගත්කම එද්දී අනිත් කිසිම දෙයක් වැදගත් නැහැ. එච්චරට මේ ජීවිතේ මේ ධර්මයට යොමු වෙන්නට වෙනවා. එහිම යමුනාට පස්සේ තමයි මේ ධර්මයේ මේ දැන් මම අර නිරෝධය ගැන මේ පැහැදිලි කරපු මේ කාරණා ටික හොඳට චින්තනය මෙහෙවන්න පුළුවන්. මම අද වැඩි වෙලා කතා කරන්නේ නැහැ. මොකද ඔබට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න. දැන් ඒ සඳහා අවස්ථාව ප්‍රශ්න අහන්න. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ උපමාවකින් පෙන්වන්නේ කනවා කියන එක හම්බ වෙන්නේ නැති තැන ඒක ඉක්ම වෙනව ස්වභාවයක්. ඒ කාරණාව ස්වාමීන් වහන්සේ දැන් නිරෝධ පරිසම්පාදයේ නිරෝධාංගයට පොඩක් නැවත ගලපලා පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. දැන් ඒක කියන අපි දැන් මම කියලා දෙනවනේ කනවා කියන එක මොකද්ද කියලා හොයන්න කියලා. දැන් ඒ කතාව කියන තැනදීම කියන කාරණාව එක්කම ඒ ඇත්ත මොකද්ද කියලා විචක්ෂණීය යොමු කරන්න ගියාම කනවා කියන එක කතාව කියන්නේ නිවැරදිව විචක්ෂණීය යොමු කරන්න ගියේ තැනම ඒ කතාවම ඉදින් නැතිලා. දැන් කාට හරි පුළුවන්ද අර යන්නේ කොහෙද මල්ලි පොල් කියලා කියන්නේ නැතුව මේ කනවා කියන කාරණාවට අර්ථාන්විත බවද? හැබැයි ඒක ඇත්තද බොරුද? ඇත්ත. ඒක ඇත්ත වුණාට සත්‍යයක්. හැබැයි ඒ කාරණාව ඇහෙන තැනදීම දැන් මම පැහැදිලි කරලා පෙන්නද්දී ඇහෙන තැනදීම ඒක ඒ කියන්නේ ඒ ඇහිච්ච කාරණාව හොයනකොට නිකමට හිතලා බලන්න මම කන එකට ගැළපෙනවද කියලා. දැන් මම කන එකට ගැළපෙන්නත් කනවා කියන කාරණාවෙන් නිර්වචනයක් ඉදිලා ඉන්න එපේ. මම කන එකට ගැළපෙන්න කනවා කියන කාරණාව නිර්වචනයක් ඉදිලා තියෙන්න එපේ. නැත්තම් ඉතින් අපට මම කනවා කියන කාරණාව දාගන්න දින අත හොලවනවා කට හෙල වෙනවා දිවේ හිමේ යනවා බත් ඇතුළට යනවා ඒවන්නේ දාන්න වෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ. දැන් අපට ඒක ඇහෙන තැනදීම තමා කරන වැඩේට තමා කියලා ඉදිච්ච වූ කනවා කියන කෘත්‍යයට එය ගැළපෙන හරි සැසඳෙන හරි කතාව හෝ නිර්වචනය හෝ යෙදිලාද? කතාව හෝ නිර්වචනය හෝ යෙදීම හෝ ගැළපීම හෝ කිසි දෙයක් හම්බෙලා නැහැ. කිසිම දෙයක් හම්බෙලා නැහැ. හැබැයි ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත. යෙදුනේ කනවා කියන එකත් එක්කනේ. කනවා කියන එක. කනවා කියන්නේ මොකද්ද? දැන් ඒක ඇහෙද්දි කන්නේ කවුද කන්නේ මොනවද කියන කතාවත් කතා වෙන්නේ නෑනේ. කන්නේ කවුද කන්නේ මොනවද කියන කතාවක් කතා වෙන්නේ. ඒක නැති වුණාද නෑ. ඇත්ත යෙදීමක්ද? ඔව්. මොකද්ද ඇත්ත යෙදීම? කනවා. කවුද කන්නේ කතාව කියන්න කලින් කනවා කියන නිර්වචනය ඉදලා තියෙන්න වෙනවා. කන්නේ මොනවද කියන්න කලින් කනවා කියන නිර්වචනේ. ඒ කතාව ඇහෙන තැනදීම කනවා කියන කතාවේ යෙදීම මික්මිලා. යේනහිමඤ්ඤ තතවතං හොති අඤ්ඤත. ඔන්න ඔය කාරණාවත් එක්ක හිතලා බලන්න. එතකොට එහෙනම් දැන් එතෙන්ද කොහොමද අපි කරන දෙයට සංසන්දනයක් කරන්නේ? දැන් මේක මම කියපු නිසා මම කියලා දුන්න කාරණාව එක්ක අවධානය යොමු කරන් අහනකොට තමන් කියලා යෙදීමත් එක්ක කනවා කියන කාරණාවේ කෘත්‍ය කටයුත්තටම ඉඩක් නැති වෙලා තියෙනවනේ. ගැළපීමකුත් නැහැ ඉඩකුත් නැති වෙලා. ඔන්න ඔය විදිහට ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක
ඒ කෙනාගේ ඒ චින්තන, ඒ කියන්නේ විමුක්තිකාමී චින්තන නැත්නම් දර්ශන කෝණයත් එක්ක යෙදෙන අසරණ බව. දර්ශන කෝණයත් යථාර්ථවාදී අසරණ බව ජීවිතයට යෙදුනහම යථාර්ථවාද චින්තනයක් තියෙන කෙනෙකුට ඒ කාරණාව හැරෙන්න මේ ලෝකේ වෙන එයාට läගගන්න ඕනෑ දෙයක් නේ. අර සේල බ්‍රාහ්මණවරු අරවා ඔක්කොම කුණු කෙල බිඳක් වගේ යහක දාලා ආවා වගේ. කියන්නේ අසාමාන්‍යයි. ඒ ජීවිතයේ යෙදීමේදී අර දර්ශනයේ අසරණ භාවය. තමන් හිතන චින්තන විදිහේ අසරණ භාවය. එතනින් එහා දෙයක් ජීවිතයේ කතාව නෑ. හැබැයි ඕක ප්‍රශ්නේ දෙන්නේ යථාර්ථවාදී හිතන අයට. අන්න ඒ කෙනාට තමයි අර කියන්නේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියන එක. දැන් ඒ කෙනාගේ හොයන කාරණාවේ තියෙන්නේ කිං කුසල කවේති කියන සත්‍ය කවේති කියන එක නෙමෙයි. එතකොට එහෙම කාරණාව කතා කරන තැනදී ඇවිදිනවා යනවා නානවා වැඩ කරනවා කතා කරනවා දැන් මේ සියලු දේ එක්ක ඔය කෝණේ යාට යොමු කරගන්න බැයිද? එතකොට කොහෙටද යන්න තියෙන්නේ අපෝ? දර්ශනවාදී වසරණකමත් විචක්ෂණශීලී බවත් සියල්ල මෙද්දි එකම තැනකට විතරයි. මොකද්ද එහෙනම් මේක? මොකක්ද කියලා දෙන්න? මොකද්ද මේ අසරණ බව? අන්න එතෙන්දයි යමු වෙන්නේ. ජීවිතේ බලන්නකෝක හැමතැනටම හොයලා. ජීවිතේ හොයලා බලනකොට හොයන්න යමු වෙන කෝණෙම තියෙන්නේ අර තමා කියන ඒ යෙදීමට කිසිදු විදිහකින් තාත්වික අර්ථාන්විත බවක් නොයදෙන කෘත්‍යයක්. අනුගත වීමේ ප්‍රතිපදාව විනා වෙන කිසි දෙයක් දෙන්නේ. හැබැයි වැදගත් අසාමාන්‍ය දෙයක්. ඔන්න ඔය චින්තනය අපේ ජීවිතේ ප්‍රායෝගිකව හුරු කරන්න. මම අර සීනිප්මාවෙන් පව පැහැදිලි කරලා ජීවිතේ හුරු කරන්න කියලා. මෙන්න මේ වගේ චින්තනයක් ජීවිතේ ප්‍රායෝගිකව හුරු කරනකොට ඒ අන්ත අසරණ භාවය ඊදෙන තැනදී දැන් අපි මේක හොයන්න යොමු වෙන තැනදී හිතුවත් එහෙම ඕනේ ඒක හොයන්න බෑනේ අපිට. ඒ නිසා යොමු වෙන්න ඕනේනේ. නෑ මේ බොරුවක් කරන්නේ. ඒ ආයෙකක් දා ගන්නවා. එයා සත්‍යවාදී නම් හොයන එක කරන්නේ. දැන් මේක හොයන්න බෑනේ මේක නිසා අපි ආයෙ යොමු වෙන්න ඕනනේ කියලා ඒ හිතීම මොකද්ද? ඒ හිතීම ගැන හිතන්න ඕනේ නැද්ද එතකොට? ඒ හිතීම ගැන හිතන්න වෙනවා. එනම ජීවිතේ අපේ ජීවිතේ බුදුරන් වහන්සේගේ ධර්මයකට යොමු වෙන්න කලින් මම මේ පැහැදිලි කරන්න දෙන්න හදන කාරණා ටික එක්ක විචක්ෂණශීලී බව ඇති කරගන්න සත්‍යවාදීව කොච්චර හිතන්න දෙයක් තියෙනවද? ඒ හිතන ගතියත් එක්ක තමයි මේ දර්ශනවාදී අසරණකම එන්නේ. දර්ශනවාදී කියන්නේ දර්ශනවාදී කියලා ඔක දාන්න ඕනේ ඇයි දන්නවද? නැත්තම් අර ලෝකේ දැන් ලෝකේ ඉඳලාමනේ ඔක බලන්නේ විචක්ෂණශීලී බව නැතිකමත් එක්ක අර ලබා ගන්න කියන්නේ ආයෙ කොහේ හරි ගිහිලා ඉන්න කියන අසරණ බවනේ ලෝකයට තියෙන්නේ. ඔන්න ඕකක් නැත්තම් යමු වෙන්නේ. දර්ශනවාදී අසරණ බව කියන කාරණාව තුලම කුළු ගැන්නිලා ඉන්නේ සත්‍යවාදී බවත් එක්ක මේ සක්කාය නිරෝධ ධහමකට නැත්තම් අර ගම්බීර ධහමකට අනුගත වීමේ කෘත්‍යය. එහෙම නැති අසරණ භාවයේ läග ගන්න අවශ්‍ය කෘත්‍ය තියෙන්නේ. läග ගන්න අවශ්‍ය කෘත්‍ය කියන කාරණාවේදී එතනදී ආයෙ läග ගන්නවනේ හොයන්නේ. එතකොට අර විමුක්තිකාමී චින්තනයේ සැබෑම මුදුන්පත් වෙච්ච මෝරා යෑම නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඇත්තටම අපි අර කියපු කරුණු ගොඩාක් අපි පැහැදිලි කරලා පෙන්නුවේ. දැන් මූලිකව අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් හිතන්න කියලා යම් කිසි දෙයක් කියලා දෙනවා නම් ඒ කියන කාරණාව සත්‍යවාදී නම් ධර්මයේ කියලා අපි වචන ටිකක් ඉගෙනගෙන ඒ වචන ටික කටපාඩම් කරලා වචන ටික දාගන්නවට වඩා ඒක වැදගත් කියලා කරුණාවකට තියාගන්න එක වෙනම එකක්. ඒ සත්‍යවාදීව ජීවිතේ හිතන්න ඕන කාරණාව හිතන එක අපට ප්‍රායෝගික නැද්ද? ඒක ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගිකත්වයේ චින්තනයත් එක්ක අසරණ භාවය හොඳට ප්‍රකන වෙද්දී සහ කරඬුවක් වගේ මහා වටිනාකමකින් අර වස්තුව තියෙද්දි කටපාඩම් කරලා මේ දෙක එකට කැටි වෙනකොට අසරණ භාවයෙන් යොමු වෙනකොට අර්ථයේ යෙදීමත් එක්ක ප්‍රායෝගික වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. එතකොට එහෙනම්
ඔන්න ඔය කාරණා අපේ ජීවිතේ අපි හැම වෙලෙම හිතන්නට ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි එතකොට ජීවත් වෙන්නේ කොහොමද? දැන් අපට වැදගත් වෙලා තියෙන ජීවත් වෙන වැඩපිළිවෙලේ ඉන්න එකට බුදුරන් වහන්සේගේ ධර්මයේද? ඔය ප්‍රශ්නේ අපි අපෙන් අහගන්න. අපි අපෙන් අහගන්න මේ ප්‍රශ්නේ. දැන් ඔය විදිහට අපි ජීවිතේ හැම වෙලෙම හිතනකොට අපි ජීවිතේ ගත කරන්නේ කොහොමද එතකොට? කියන ප්‍රශ්නයක් අපට එනවනම් අපෙන් අහගන්න, තමන්ගෙන් අහගන්න අපට වැදගත් වෙන්නේ ඒකද බුදුරන් වහන්සේගේ ධර්මයේද කියලා. සත්‍යවාදී බවද ජීවිතය වැදගත් වෙන්නේ කියලා. මේක දැන් අපට මෙහෙම හිතලා බලන්නකො. ලෝකයාට අනුකම්පා විරහිත බවක් නෙමේද අර එදා උපන් රාහුල කුමාරයා දාලා එන එක. ලෝකයාට අනුකම්පා විරහිත බවක් නෙමේද සංගාමජී ස්වාමීන් වහන්සේ ඉදිරියේ අර දරුව දාලා අඩා ඉන්න එක පැත්ත පොළාට බලන්නේ නැති එක. ලෝකයාට අර අතහැරීම අනුකම්පා විරහිත බවක් නෙමේද? ලෝකයාට හිම වුණාට විමුක්තිකාමී චින්තනයත් එක්ක බලනකොට ඒක හාත්පසින් වෙනස් දෙයක්. ඒක හාත්පසින් වෙනස් දෙයක්. එහෙම චින්තන ඇත්තන් සිටි සමාජයක දහමක් පෙන්නන බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට එහෙනම් අපි හැම වෙලෙම ඔන්න ඔය හිතන්න ඕන ටික. ඒවා හිතන්නට ඕනේ, කල්පනා කරන්න ඕනේ. ඒක කල්පනා කරන තැනදී ඇත්තටම සිදුවෙන සිදුවීමේ කෘත්‍ය ඒක. හැබැයි අපි ඒක අපි එහෙමයි කියලා දාගන්න කිව්වොත් ආයෙ පැටලෙනවා. ඇයි? චින්තන ස්වභාවය නෙමෙයි එන්නේ. අපට ආයෙ එන්නේ මොකද්ද? මට නිරෝධය තහවුරු වෙන එකක් වෙනවා. මට නිරෝධය තහවුරු වෙන එකක් වෙනවා. චින්තන ස්වභාවය නෙන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ යෙදීමේ කරුණු එක්ක ජීවිතයේ යෙදීමේ මම එක උපමාවක් එක්ක පැහැදිලි කරේ එච්චරයි. එතකොට ජීවිතයේ යෙදීමේ කරුණුත් එක්ක අපි හොඳට හිතන්නට ඕන. මේ දහමට අනුගත වීම සඳහා තමයි අර හිතන්න ඕන ටික ඉස්මතු කරේ. මේ දහමට අනුගත වෙන්න අර ආසන භාවය දැනෙන්නේ. එහෙනම් අපි ඒ ජීවිත දැන් ඔන්න හිතලා බලන්නකො. දැන් මේ කියපු කාරණාව එක අපට කරන්න ජීවිතේ හිතන්න. කරන්න කියන්නේ හිතන්න. ජීවිතේ හිතන්න දෙයක් තියෙනවද නැද්ද කියලා බලන්න. පුදුමාකාර දෙයක් ජීවිතේ හිතන්න තියෙනවා. ඇයි ජීවිතේ වෙන කටයුත්තක් නැති එකක් තියෙනවද? එවැනි කටයුතු නැති එකක් නෙවෙයි. දැන් අපි මේ කටයුත්ත එක්ක ඉඳීමේ වැදගත්කම අපිට මේක දැන් පවත්වන්න බෑ කියලා ඉඳීමේ වැදගත්කමත් එක්ක ඉන්න එක අපි නිකමට හිතලා බලන්න. නිකමට හිතලා බලන්න මරණයත් එක්ක අපිට ඉන්න පුළුවන් වේද? මරණයේදී හිම ඉන්න බැරි නම් ඇයි අපි දහම එක ඒ ඉඳීම අතහරින්නේ නැත්තේ? දහම එක අර හිතීම දිනු කරගන්නේ නැත්තේ? ඔන්න ඔය මේවට ඒ කරුණු ටිකත් එක්ක ජීවත් වෙන කාරණාවේදී ඔය කරුණු ටිකත් එක්කයි ප්‍රායෝගිකව හිතන්න පෙළඹුණොත් ඒ හිතීම දිනු කරගන්න යමුනොත් මේ ධර්මයෙන් පුදුමාකාර ප්‍රායෝගිකත්වයකට යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒවා හොඳට හිතන්න ඒ කරුණුත් එක්ක සහ අනිකුත් ජීවිතයේ දිනදා වැඩ කටයුතු එක්ක සෑම දෙයක් එක්කම මේ කියපු කාරණාව හිතන්න. දැන් මේ හිතන්න දෙන්නේ මොකකටද? හිතීම වැඩි වෙන්න. හිතීම වැඩි වෙන්න. ආයි කිසිදු විදියකින් දැන් මේ හිතලා ඉවර වෙනකොට දැන් ආයෙ ධර්මයට යොමු වෙන්න නැවෙන්න පුළුවන් ඈ. ඒවුවා ඒ අපි අපට වංචා කරගන්න එක. අපි අපට වංචා කරගන්න එක. අපි එහෙම දෙයක් නැතුව මේ සරලව අපේ ජීවිතයේ යෙදෙන කාරණාව මේ පෙන්නපු දේ හිතන් තියෙන්නේ. අර කිසිම හැඟීමක් එන්න බෑ. ඒ කිසිම හැඟීමක් එන්නේ නැතුව අපි හිතන්නට ඕනේ. දැන් ඒකට ඇත්තටම ගත්තොත් මේ පින්වතුන්ගේ තියෙන මේ ඕනකම තියෙනවා. නැත්තම් දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් මේක කවුරු හරි අහගෙන ඉන්නකොට එහෙම පුදුම විදිහට නෙමේ ඉන්න කාරණාව වැරද්දත් එක්ක කරුණු කියලා දෙන්නේ කියලා. හැබැයි මේ කියලා දෙන්නේ එහෙම ඒ විදිහට ඕනකමක් තියනවා කියලා මට හිතෙන නිසා. නැත්තම් මං කියලා දෙන්නේ
නැත්නම් ඉතින් කියලා දෙන්න පුළුවන් කාටවත් එහෙම නැති කෙනෙකුට කතා කරන්න බෑනේ. එතකොට ඒ විදිහේ හිතන්න හරි මොනවා ඒ විදිහේ චින්තනයක් මෙහෙවන්න හරි නැත්නම් මේ ඕනකමක් මේක තියෙන බව පෙන්වන්න ඕනකමක් තියෙනවා කියන දන්න නිසා තමයි කියලා දෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕන තව කාරණාවක් තියෙනවා. අපි යමු වෙනවා නම් මොනම හරි කාරණාවක් නිවන් මාර්ග කියන එක නෙමෙයි අපි දැන් මේ කියන කාරණාව එක්ක යමු වෙනවා නම් යමු වීම කියන තැනදී ඉන්න හැඟීම යෙදීම ඉක්මවිය යුතු වේද නැද්ද? ඉක්මවිය යුතු වෙනවා. ඉක්මවන්නට නම් ඉක්මවීමට අවශ්‍ය වෙන විදිහේ කරුණක් කිව යුතු වේද නැද්ද? කරුණක් කිව යුතු වෙනවා. තහවුරු වෙනද ඉක්මවන්නද? ඉක්මවන්න. කිසිදු විදිහකින් අපි හිතන අපි läගගත්ත අපි එදිච්ච කාරණාව එක නිවැරදි භාවයක් තිබිය හැකිද? තිබිය හැකි කියන තැනම ධර්මයේ නැන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ කෘත්‍ය නෙමෙයි. ඇයි? තමාත් එක්ක නේදලා තියෙන්නේ. තියෙන්න බෑනේ. ඔන්න ඔය කාරණාව හොඳට අපි මේ තේරුම් ගත්තාම තමයි ඇත්තටම මේක හරියම මේ කියන්නේ ප්‍රායෝගික සක්කාය දුරු කිරීම. ප්‍රායෝගික සක්කාය දිට්ඨිය දුරු කිරීම වැඩ පිළිවෙල බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා හිතන්න කල්පනා කරන්න ඒ විදිහට යමු වෙන්න. එතකොට සියලු අපේක්ෂා ඉක්ම වෙනවා සත්‍යවාදී වෙද්දී කියන දේ කරද්දී. සියලු අපේක්ෂා ඉක්ම වෙනවා සත්‍යවාදී වෙද්දී කියන දේ කරද්දී. දැන් මේ කියපු කාරණාව එක්කම හිතලා බලන්නකො. අපේට කරන්න පුළුවන් අපි මනස හිතින් මේ ප්‍රඥාවෙන් විචක්ෂණයෙන් කරන්න පුළුවන් විදිහ මේ කරුණක් කියද්දී අර අතීතං නානවා ගමෙය නප්පටිකංකේ අනාගතං අද තීතං පහේනන්තං පච්චුප්පන්නං චියෝ ධම්මං තත සත්ත්ව විපාසති කියන කාරණාවට ප්‍රායෝගික කෘත්‍යයකට නෙමෙයිද ඉඩ තියෙන්නේ කියලා. හැබැයි ගැළපිල්ලට නෙමෙයි ඈ. ගැළපිල්ලට හිතීමට මඤ්ඤණාවට කල්පනාවට නෙමෙයි. ප්‍රායෝගික කෘත්‍යෙට ඉඩ තියෙන්නේ. අපිට මේ තියෙන වැඩේ තියෙන්නේ ප්‍රායෝගික කෘත්‍ය කල්පනාවෙන් ගන්න හදනවනේ. ලෝකයේ අද ගොඩාක් කතා කරන බැලුවොත් එහෙම ප්‍රායෝගික කෘත්‍ය කල්පනාවෙන් ගන්න හදනවා. ඔකයි වැඩේ තියෙන්නේ. ලැබීමකට යොදා ගන්න හදනවා. එතකොට දැන් එහෙනම් අර ඒ කීපු කාරණාව ඒ විදිහටම කරගෙන යනකොට මේ අනුගත වීමේ කෘත්‍යයි ප්‍රායෝගික වැඩපිළිවෙලයි මේවා දෙකක් තුනක් නෙමෙයි. දෙකක් තුනක් කතාවක් නෙවෙයි. තනි කරේ වැඩපිළිවෙලම. ඉතින් ඒක නිසා ඇත්තටම මේ හිතන්නේ මේ විදිහට කල්පනා කරන්න ඒ ජීවිතේ හැම එකක් එක්කම එතකොට අපිට මේ හැබැයි හොඳට තේරුම් ගන්න හැමෝගෙම මම ඉල්ලා සිටින්නේ කිසිදු විදියකින් අනාගත හැඟීමක් තියාගන්නේ පාංශු මාත්‍රයක් මේකෙන් පස්සේ මොකක් හරි ස්වාමීන් වහන්සේ කියයි මේ වුණාට පස්සේ ආයෙ මොකක් හරි කියයි දැන් මේක වෙන්නේ අරහෙම වෙන්නරුනේ දැන් මේක වෙන්නේ අරහෙම වෙන්නටනේ ඒ ගතිය ඇති තැනම චින්තනය නැහැ. ඒ ගතිය ඇති තැනම චින්තනය නැහැ. ඒක නිසා චින්තනය හොරු කරගන්නට. හැබැයි චින්තනය අපට එන්න මෝරන්නට ඕනේ. අපි හොඳට බලන්න දැන් ඇත්තටම මේ පිංගුතුන්ගේ ඒ කාරණාව ටික ටික එදින නිසා තමයි මෙහෙම කියන්නේ. කලින් හිතපු විදිහයි කලින් හිදිච්ච කාලයයි කලින් හිතන්න ඕන විදිහයි දැන් මේ කටයුත්තත් එක්ක අපේ ජීවිතයේ ලැබෙන අර ප්‍රෙස් එක නැවුම් භාවයේ යොමු වීමේ වෙනසක් තියෙනවා නේද? හැබැයි දැන් වෙනස තිබ්බා කියලා එතන ඉඳලා හරියන්නේ නැහනේ. එතන ඉදි තමයි ඉන්නවනේ. අර දියුණු වීම ඉදිරියට යන්නට ඕනේ. ඉතින් ඒකට තමයි අපි කතා කරන්නේ. ආයෙ කතා කරන්න ඕනේ නැහනේ. අර මට මතකයි මේ ඊයේ සාකච්ඡාවේ අම්මා කෙනෙක් කිව්වා මේ මගෙන් ප්‍රශ්නයක් අහනකොට හිතන් දෙකක් දෙන්නේ කියලා. ඉතින් ඒකනේ දෙන්නට ඕනේ නැත්තේ. ප්‍රශ්නෝත්තර සරහනක් නෙමෙයි. ඉතින් අන්න ඒ ගතිය තමයි අපට ධර්මයේදී හැම වෙලෙම දෙන්නට ඕනේ නැත්තේ. ලැබෙන එකක් නෙමෙයි. ඒ ගතිය දෙන තැනදී
ප්‍රතිපදාව මොන ප්‍රතිපදාවක්ද? සක්කාය නිරෝධ වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. විමුක්තිකාම චින්තනය ඉස්මතු වෙනවා. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේගෙන් මම ටික කාලයකට ඉස්සෙල්ලා ඇහුවා අර මට භාවනා කරලා පුරුදු නෑ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට උපදේශයක් දුන්නා. එතකොට මම ඇහුවා ස්වාමීන් වහන්සේ දහම් කාරණාවක් මම මෙනෙහි කරන එක සුදුසුද කියලා. ස්වාමීන් වහන්සේ ඔව් එහෙම කරන්න කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මේ ළඟකදී ඇහුවා මේ දැන් සාමාන්‍යයෙන් වැඩක් කර කර ඉන්නකොට මේ අපි ඕන තරම් ලෝකේ දේවල් කල්පනා කර කර වැඩේ කරනවා. නමුත් මේ දහම් කරුණක් කල්පනා කරනකොට මේ ඒකත් එතකොට ඒ වික්ෂිප්ත භාවයක් හැටියට සලකන්නේ නැද්ද කියලා. ඒතකොට සම්මනස මට මේ කියලා දුන්නා, පහදලා දුන්නා ඒ අපිට අපේ ජීවිතයයි ධර්මයයි දෙකක් වෙච්ච හින්දා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට උපමාව මේ කිව්වනේ මේ විදිහට කරන්න කියලා ජීවිතේ වැඩක් කරනකොට ඒ කාරණාවට යොමු වෙලා දැන් අතු ගන්නවා කිව්වොත් අතු ගන්නවා මම අතු ගන්නවා ඒක ඇත්ත. ඒක සත්‍යයක්. එහෙනම් තමා හරිද? ඊට පස්සේ එහෙනම් මොකද්ද අතු ගන්නවා කියලා කියන්නේ? දැන් මමද අතු ගන්නවා කියන්නේ නෑ ඒක මම නෙවෙයි. ඒ වගේ කියලා තමාකෝ කියන තැනකට එනවනේ දැන් ස්වාමීන් වහන්සේ. මම දැන් මේ කියන එක මම හරිද දන්නේ නෑ ස්වාමීන් වහන්සේ කරන දේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම වැඩක් කරනකොට දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් ඉස්සර අතු ගන්නකොට මේ අතු ගන්නවා හරි මොකක් හරි වැඩක් කරනකොට සමහරවිට හිත මෙහෙට යනවා නම් කියන්නේ ඒක එහෙම කරන්න එහෙම බෑ වගේ. කියන්නේ මේ නිකන් වෙන දේවල් වලටත් යනවා. නමුත් දැන් අර ඒ කාරණාවත් එක්ක සමනස ඒ විදිහට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අතු ගන්නවා. මොකද්ද ඒ අතු ගන්නවා කියන්නේ? දැන් ඔව් මට ඔව් තමානේ අතු ගන්න මම හරි. ඒක සත්‍යයක්. ඒක හරි. එතකොට එහෙනම් මම මේ අතු ගන්නවා කියන්නේ නම් මම නෙවෙයිනේ. මම අතු ගන්නවාද එහෙනම් මම කියන කාරණා අතු ඒ වගේ හොයන්න ගියම සමනස එහෙම මානසිකාරයක් ඒ විදිහට ඒ කියන්නේ මම හැම මොහොතක් පාසා එහෙම එන එක නෙවෙයි සාමාන්‍යයෙන් ඒ විදිහට චින්තනයක් ගත්තම සම්මනස ඒක එහෙම හිතන්න පුළුවන්. ඒක හරිද දන්නේ නැහැ සම්මනස. පොඩ්ඩක් අවවාද දෙන්න සම්මනස. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඔව් එහෙම හිතන එක හොඳයි. එතකොට දැන් ඒ ලෝකයේ ඒ චින්තනයත් එක්කනේ ඊළඟට දැන් මම දැන් කිව්ව කාරණාවත් හිතන්න පෙළඹුණා නම් එතකොට දැන් අතනදී මේ ඒ කාරණාවත් එක්කත් අපට දැනෙන්නට ඕනේ අර දර්ශනවාදයත් එක්ක අසරණ භාවය. දැන් ඒක දැනෙන්න ඕන කියලා දැනෙන බව හිතන එක නෙමෙයි. දැන් මේ පෙන්නපු කාරණාවේ තව ටිකක් හිතන්න පුළුවන්. ඒ කරන කාරණාව එක දැන් මම කියන කාරණාව හොයන එක ඇත්තටම අර සත්‍යවාදී බවක් ඇති කරන්නවම කියපු යම් කාරණා ටිකන්නේ. දැන් මෙතනදී තවත් එක සියුම් වෙනවා. අපි මේ කනවා ඇවිදිනවා කියන මේ කාරණාව එක්ක මොකක්ද මේ කියන එක යථාර්ථවාදී වෙන හැබැයි අපිට ඒ වෙලේ කිසිදු විදිහකින් හැඟීමක් එන්න බෑ අපි මේක හොයන්නේ මේ සඳහා කියලා. එතකොට අර එතනදිම අපි අර හොයන කෘත්‍ය නැතිලා යනවා. අපි එතනදී හොයන්නට ඕන ඒ කාරණාවෙත් අපි දැන් හොයන්නට ඕනේ දැන් ඇවිදිනවා. දැන් මේ අතු ගන්නවා. ඒතකොට දැන් අතු ගන්නවා කියන එක මොකද්ද? ඇවිදිනවා කියන එක මොකද්ද? ඒ කියන්නේ ඒ කාරණාව අපට හොයන්න අපි පෙළඹෙනවා. දැන් අපි ජීවිතේ හැම එකක් එක්කම ඔය කරුණු තව ටිකක් ඉදිරියට හිතන්න යොමු වෙනකොට අපට අර හිතීමේ ගතිය වැඩි වෙනවා. අසරණ බව වැඩි වෙනවා. ඉතින් ඒත් එක්ක අපට අර ධර්මයක් හිතන්න පෙළඹෙනකොට දැන් ජීවිත ඔය විදිහේ කටයුත්තක් එක්ක යොමු වෙනවා කියන තැනම සිහියක් ඇති වෙලා නැද්ද? ලෝකයේ මට්ටමින් සිහියක් ඇති වෙනවා. ඒකකට යොමු වෙන්න අවශ්‍යද වීරයක් ඇති වෙලා නැද්ද? ඒකට අවශ්‍යද වීරයක් ඇති වෙනවා. ඒ විදිහව චින්තනයක් හම්බ වෙලා නැද්ද? ඒ විදිහව චින්තනයක් හම්බ වෙලා. ජීවිතේ ගත කරන කටයුතු එක්ක මේ කාරණා ඉදිරිය තියෙනකොට ජීවිතේ ගත කරන කටයුතු වලදී මේ කාරණා ඉදිරිය තියෙනකොට ඊළඟට ධර්ම කාරණාවක් එක අහන්න යොමු වෙනකොට දැන් මේක පෙරට කරන්නේ අහන්නේ. ධර්ම කාරණාවක් අහන්න යොමු වෙනකොට මේ ටික පෙරට කරන්නේ අහන්නේ. නැතුව අපි හිතමුකෝ ඒක දැන් අපිට මේ කාරණාව එක්ක ධර්ම කාරණාවක් අහනකොටනේ ගැඹුරත් ඒ කාරණාවත් එක්ක චින්තනීය මෙහෙවීමට ඉඩක් තියෙන්නේ. ඒ ධර්ම කාරණා කියන කාරණාවට දැන් මෙහිම නැතුව අපි නිකම්ම එකපාරට හරි දැන් ඔන්න මම දැන් බණහනවා. දැන් අර එතන අර ධර්මයේ ඇසීම සඳහා අවශ්‍ය සැබෑ සුදුසුත්වයේ ගොඩනැගිලා නැහැනේ. ඒතකොට සැබෑ සුදුසුත්වය අපේ ජීවිතේ කටයුතු වලදී ඔය කරන කාරණා එක්ක සුදුසුත්වයේ ගොඩනගෙනකොට මේ ධර්මයේ කොහොමනම් මේ ඒක චින්තනයක්ම කරන්න පුළුවන්ද? ඉතින් ඒක නිසා මේ
ওই කාරණා එහෙම කරන්න අර කාරණාත් එහෙම කරන්න ඊළඟට තව මේ අර අපි දැන් ඇත්තටම දැන් ඔය අපි මම නම් ඔය ඉස්සර කාලේ කරනකොට සජ්ජායනා කරලා කටපාඩම් කරනකොට පුදුම රසයක් එනවා. අන්නේ ඒකට ඉතින් පොඩ්ඩක් භාෂාවේ පුංචි දැනීමක් තියෙනට ඕනේ. එතකොට මේ නමුත් වැදගත්කමත් එක්ක ඒතකොට ඒ වගේ කටයුත්තකුත් සාමාන්‍ය නිකන් ඉන්න වෙලාවක කරනකොට දැන් ජීවිතයේ ඔය සියල්ලක් මේක ධර්මයට යමු වුණාම ධර්මයේ අහන්න යමු වුණාම මේ හැකියාව තුළින් සන්නද්ධ වෙලා අහන්නේ. ඉතින් එතකොට ආයේ වෙන කතා කරන්න දෙයක් නැහැ. ඒ ඊළඟට ඇහෙන තැනදී එයාගේ චින්තනයේ ඒ දහමට අනුව චින්තනය වෙනස් වෙනවා. ඊළඟට ජීවිතයේ අර සිහිය පවත්වන කටයුතු කරන තැනදී ඒිට එහා චින්තනයක් ආයෙ දෙනවා. ඒක යමු වෙලා ආයෙ ධර්මය අහනකොට ඒිට එහායම වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරනකොට ආයෙ ප්‍රශ්නයක් එන්නේත් නැහැ. ප්‍රශ්නයක් කියන්නේ ආයෙ ලබා ගන්න මොනවත් හොයන්නද කිසි දෙයක් නැහැ. ජීවිතේ läග ගන්න කාරණාවක සිංග ගැනීමකට අදාළත්වයක්වත් නැහැ. මේ පැත්ත එක්කම ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ කටයුතු හොඳයි. තවදුරටත් අර විදිහට කරගෙන යන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට දැන ගැනීමට අවශ්‍යයි සයන තවදුරටත් රිංගා ගැනීම, läග ගැනීම කියන ස්වභාවයේ ස්වාමීන් වහන්සේ මේ තණ්හා දිට්ඨි මාන වශයෙන් බැස ගැනීමක් නේද? එතකොට සනස ඒක දේශනා කරා ඒක සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ඥානය සමවේදන ඥානයක් වශයෙන් සනස මට ඒක තායිතට පැහැදිලි කළ දෙන්න මට පොඩ්ඩක් දෝංකාර දෙදී ඇහුනේ ඒ කියන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන දැන් මේක ඇත්තටම මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් කියන කාරණාව අපි දැන් එතන තියෙන කරුණු එක්ක විතරක් ගන්නවා. මොකද හේතුව අපි ওই කාරණා තුන අපි අලුතින් විශේෂයක් කරලා ලං කරගන්න යන්න හොඳ නැහැ. යෙදෙන කාරණාව පැවැත්ම කියන නිර්වචනය දෙනවනේ තණ්හාව හරි. හැබැයි දැන් අපි ඒක විශ්ලේෂණයක් කරන්න යනකොට අර අපට හරි පහසුවක් වෙනවා මේ තව අලුත් විශ්ලේෂණයක් එක දාගන්න ගියාම. දැන් තණ්හාවයයි තණ්හා මාන දිට්ඨි කියලා බුදුරණවහන්සේ මේ තුන ලං කරලා මේ හැම එකටම ඒ විදිහ පෙන්වා දීලා නැහැ. ඒක ඒ කරන කාරණාවසේ තමයි දැන් දිට්ඨිය නම් දිට්ඨිය විදිහට. ඊළඟට මැනීම විදිහට. තණ්හාව විදිහට. දැන් ඇත්තටම අද සමහර අය වගේ අර අපි මොකක් හරි එකක් එක තණ්හා මාන දිට්ඨි කියලා අද යෙදෙන අවස්ථා තියෙනවා. ඒ හිම දාගන්න හොඳ නැහැ. මොකද අපි එතකොට තව ලේබල් කිරීමකට යනවා. ඔක්කොම ටික ඉදලා කොහොමද? කෙලස් නැති එකක් නැහැනේ. තණ්හා මාන දිට්ඨි කියන එක දැන් එකක් ඇත්තරම එක කාරණාවක් කරනකොට ඔක්කොම ටික ඉදලා ඊළඟට සියලුම කෙලස් ටික ඒ වගේම තමයි මේ සියලුම ටික කියන්න පුළුවන් වුණා. අපි තුනක් ලං කරන්න ඕනේ නැහැනේ. හැබැයි කියනන දහම් පරියාය යෙදෙන කරුණක් විතර බලන්නට ඕනේ. යෙදෙන කාරණාව එක්ක විතරක්. එතකොට ඒ යෙදෙන කාරණාව එක්ක බලනකොට තමයි අපිට චින්තනීය මෙහෙවන්න පුළුවන්. නැත්තම් චින්තනීය මෙහෙවන්න බෑ. ඉතින් ඒක නිසා තණ්හා මාන දිට්ඨි කියන කතාව එකතන ලං වෙච්ච තැනක් එක්ක අපි කතා කරන්න ඕනේ. මට නම් මෙදෙන හැටියට එහෙම සම්පූර්ණයෙන් ඒ කියන්නේ ධර්ම පරියක් කතා කරනකොට ඔය එකතන ලං වෙලා කතා කිරලක් නැහැ දේශනාවේ. මොකද මේ මොනවා හරි දහම් පරියායක් එක්ක කියන්නේ අපි විග්‍රහයක් කතා කරද්දී සමස්තයක් වශයෙන් පැහැදිලි කරද්දී කෙලෙස් ඔක්කොම කතා කරන තැන් වල කතා කරනවා තියෙනවා. නමුත් ඒක කාරණාව කතා කරද්දී එහෙම නැහැ. තණ්හාව කතා කරනවා තණ්හාවේ කෘත්‍යයත් එක්ක. මාන්නේ කතා කරන්නේ මාන්නේ කෘත්‍යයත් එක්ක. දිට්ඨි කතා කරනවා දිට්ඨියේ කෘත්‍යයත් එක්ක. ඒතර මොකද එතන මේ චින්තනීය මෙහෙවන්න ඒ කාරණාව කතා කරන්නේ. එතකොට අපි එකක් එක විතර බලන්නට ඕනේ. එතකොට දැන් මම මේ පැහැදිලි කරපු කාරණාව සමස්තයක් වශයෙන් සක්කායක නිර්වචනය කියන කතා කරේ. එතකොට අපි එතනින් විතරක් බලන්නට ඕනේ. අර කරුණු ටික දාගන්න යන්න හොඳ නැහැ. මොකද මේ කරුණු ටික එක තැනකට ලං කරලා කරුණු කාරණා ගොඩක් කතා කරන්න බෑනේ. ඒ කියන්නේ දර්ශනයක් මෙහෙවන විදිහදී පරියායක් හැටියට සියල්ලකටම දාගන්න පුළුවන්. නමුත් චින්තනයක් මෙහෙවද්දී එහෙම කතා කරන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම අර මඤ්ඤණා කියන කාරණා. මඤ්ඤණා එච්චරයි. ආයකට අර කරුණු ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මොකේද මේ සම්මාදිට්ඨි සූත්‍රයේ වෙන්වෙන් වශයෙන් ඒ තැන්වල ඥානෙ. ඊළඟට මේ ඥානවතු සූත්‍ර. ඒතර වෙන්වෙන් වශයෙන් ඒ තැන්වල ඥානෙ. ඒ කියන්නේ එක කරුණක් එක තව කතා කරන්න තියෙන්නේ.
අර තණ්හා මාන දිට්ඨි වශයෙන් එහෙම තුනක් කතා කරන්න අදාළත්වයක් නැහැ දර්ශන කෝණයත් එක්ක කොතනකවත්. ඊට පස්සේ එහෙමයි සයනස පැහැදිලි වෙනවා සයනස මේක සිතුවිල්ලකින් නෙවෙයි සක්කාය දිට්ඨි ඥානය සමග යෙදෙන ඥානයක් වශයෙන් සයනස හැඳින්වුවා සයනස මට ඒක පැහැදිලි කරලා දෙන්න සයනස. ඔය සක්කාය දිට්ඨි ඥානයක්නේ. සක්කාය දිට්ඨි ඥානයක්. සක්කාය දිට්ඨිය කියන්නේ සිතුවිල්ලක් කියන්නේ දැන් සක්කාය දිට්ඨිය කියන කාරණාව සිතුවිල්ලක් වෙන්න බෑ. සිතුවිල්ලක් වුණා නම් ඒක සක්කාය දිට්ඨිය කියන්න බෑ. ඒක සිතුවිල්ලක් කියන නිර්වචනය විතරයි. සක්කාය දිට්ඨිය කියන්න බෑ ඒකට. එතකොට ඥානයක් කියන කාරණාව යෙදෙන තැනදීම මනින්න සක්කාය දිට්ඨිය කියලා නිර්වචනය කරන්න සක්කාය දිට්ඨිය ඉක්මවීම කතාවක් දෙන්න ඕනේනේ. නැත්නම් නිර්වචනයක් කරන්න බෑනේ. අපි ගොඩක් කතා කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය ඉක්මවීම කියන ඥානයක් දෙන්නට ඕන. නැත්නම් සක්කාය දිට්ඨි ඥානයක් දෙන්න විදිහන්නේ. ඒ කියන්නේ ඒක එහෙම කියලා කතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒකට නිකන් ලේබල් කරන්න අපි වචන ටිකක් දැන් අත්තනවා. අද තියෙන ප්‍රශ්නේ තමයි රූපං අතෝ සමනුපස්සති රූපවන්තං වත්තානං අත්ත නිවා රූපා රූපස්මින් වත්තානං කියන මෙන්න මේ වචන ටික අපි අපේ කෝණයට ගලපගෙන අපි සක්කාය දිට්ඨිය කියලා ලේබල් කරනවා. මේක සිදුවෙන සිදුවීමක විග්‍රහයක්. සිදුවෙන සිදුවීමක විග්‍රහය අපි අර්ථකථනයක් කරාට ඒක අපි තියාගත යුතු දැනුමක් හැටියට. මේක අපි අර්ථකථනයක් කරන අපේ ජීවිතේ. දැන් ආයේ අපිම මේ අර්ථකථනය කරන්නේ. අපිම අර්ථකථනය කරනවා. දැන් මේකේ මේ Nirodha කියන මේ කියන්නේ මේක මේ ඥානයක් ඇති වෙන්නේ ඒ Nirodha කියන පැත්තට යමු වෙන්නට වෙනවා. ඒක ලස්සන්ට මහා මාළුන්ගේ සූත්‍රය පැහැදිලි වෙනවනේ. සක්කාය දිට්ඨියත් සක්කාය දිට්ඨි සමුදයත් මේ සියල්ලක්ම දන්න කෙනා සක්කාය දිට්ඨිය කියන කාරණාව දන්න එයා ප්‍රහාණය කරනවා කියනවා. නැත්තම් එයා මේ ඒක නොදන්නාකම තමයි සංයෝජනේ. අන්න ඒක දකින්න කෙනා ඒක ප්‍රහාණය කරනවා. ඒක සමුදයක් දකිනවා. ඒක පජානාති වෙනවා. ඒ පජානාති වෙන කෘත්‍යයක් එයා කියදෙනවා. ඒ සියල්ලම අර විචක්ෂණශීලී බවත් එක්කන්නේ. විචක්ෂණශීලී බව කියන කාරණාව කියන්නේ අපට ලැබෙන යම් කිසි දෙයක් නෙමෙයි එහෙම දෙයක් නෙමෙයි හිතීමේ ගතියට. හිතීමේ ගතිය කියන කාරණාව එක්ක මේ සක්කාය දිට්ඨි කියන විචක්ෂණශීලී කියන්නේ සක්කාය දිට්ඨි විචක්ෂණශීලී බව කියන්නේ අපට මේ ඒ වගේ වෙන වශයෙන් තියෙන ධර්ම කරුණු දැන් අපි ගත්තොත් සක්කාය දිට්ඨිය කියන කාරණාව විචක්ෂණශීලී කරන්නේ රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥානයි. මේ ටික විචක්ෂණශීලී කළ යුතු වේද නැද්ද? නැත්නම් රූපං අතෝ සමනුපස්සති කියන්න බෑනේ. රූපං අතෝ සමනුපස්සති, වේදනාතෝ සමනුපස්සති කියන කාරණාව කතා කරන්නේ අතෝ සමනුපස්සති කියන එක සමර්ථනය වීම විචක්ෂණය කරන්න කලින් ඒව අර ටික විචක්ෂණය කරන්න වෙනවා. එතකොට එහෙනම් මේ සක්කාය දිට්ඨියක් විචක්ෂණය කරන්න කලින් මේ කරුණු කීයක් හිතන්න තියෙනවද? ඉතින් මේක විචක්ෂණය කිරීමක් දෙන්නේ නැති තැන කවදාවත් රූපං අත සමනුපස්සති හෝ වේදනාත සමනුපස්සති හෝ කියන මේ නිර්වචන ඥානයක් දෙන්න බෑනේ. එහෙනම් අර කරුණු ඉස්සනම විචක්ෂණය කරන්න වෙනවා. දැන් පෙන්වා දීමේදී කතා කිරීමේදී අපි පැහැදිලි කරලා පෙන්නන ඕක වැරදි කියන කාරණාව. දැන් අපට අපි වැරදි කියලා හම්බෙන්න බෑනේ. අපට අපි වැරදි කියලා හම්බ වුණා නම් එතකොට හම්බෙච්ච එක වැරදි නෑනේ. ඒ හම්බෙච්ච එක හරිනේ. මම අර උපමාවක් වෙන්නේ අර විද්‍යාඥයෙක් කියපු කාරණාවක් එක කාලසරණී කරන්න පුළුවන් නම් අතීතෙට ගිහිලා 100 මරුවා වගේ වැඩක් කියලා. අතීතෙට ගිහිලා 100 මරුවා වගේ වැඩක්. ඒක කතාව නිෂ්ඵලයි. ඇයි 100 මරුවොත් ඒ කතාව කියන්න වෙන්නේ කවුද දුර මරුවේ? ඉතින් 100 මරුවා නම් මංකෝ. ඉතින් ඒ කතාව නිෂ්ඵලයි. අනිත් වගේ වැඩක් වෙනවා. අපට යම් කිසි විදියකින් මේ සක්කාය දිට්ඨිය නැත්නම් අත්ව සමනුපස්සති කියන කාරණාවක් මේක වැරදි කියන එකක් හරි වුණා නම් ඉතින් ඒක හරිනේ. ඒතර මේ කියමන් දෙක ගැලපෙන්නේ නැහැ. තනිකර පරස්පරයි. වැරද්දක් අපට හම්බ වෙලා. ඒ කියන්නේ මෙතන තමා කියලා ගන්න එක වැරද්දක් හම්බ වෙලා. ඉතින් වැරද්ද හම්බ වෙච්ච එක හරිනේ. ඒක තමන්ට හම්බ වෙලානේ. එතකොට කෝ සක්කාය දිට්ඨි ඥානෙ. ඒක එතන මුලාවක්, එතන බොරුවක් කියලානේ. ඒ කියවනම් බොරුවක් කියලා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ සක්කාය දිට්ඨිය ඥානයක් වෙන්න අර රූප සංඥා සංකාර විඥාන විචක්ෂණේ ඒක විචක්ෂණී කරන්න ඒක යෙදෙන්නට වෙනවා. ඒ යෙදීමත් එක්කයි
ඒක විචක්ෂණයට යොමු වෙන්න තියෙන්නේ. ඒක දැන් ඒක මම 100 200දී 190 ඔය ටිකේදී මම කතා කරා. ඒක යෙදෙන්නේ නැතුව විචක්ෂණය කරන්න බෑ. මම ඒකයි මේ යෙදෙන ඒවා ඉස්සල්ලා කිව්වේ. කන එක, බොන එක, ඇවිදින එක, නාන එක මේවා විචක්ෂණය කරන එක යෙදෙන ඒවානේ. අරවා යෙදෙන්නේ නැතුව විචක්ෂණය කරන්න ගියාම මනෝ කල්පිත, මනක් කල්පිත දේවල්. ඒ කියන්නේ මනක් කල්පිත දේවල් හිතනවා. අර අභිරූපණ රංගනයක් වගේ. මනෝ ලෝකෙන් මවා ගන්න තියෙන්නේ. මම ඒකයි අර මේ ලෝකයේ යෙදෙන කරුණු එක හිතන්න කීසලා. දැන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ඒ කාලේ විමුක්තිකාමී සමාජයේ යෙදිච්ච චින්තනයක්. යෙදිච්ච චින්තනයක් අපට හුරු වෙච්ච තැනදී අන්න අපට ඒ කාරණාවේදී බුදුරණවහන්සේ පෙන්නපු දේත් එක්ක යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒකට යොමු වීම සඳහා තමයි මම අර කරුණු ටික පෙන්නුවේ. ඉතින් ඇත්තටම සක්කාය දිට්ඨිය කියන කාරණාව ඒ සොකීයත් දැක්ම කියන එක ඒ බුදුරණවහන්සේ වෙනපු නිර්වචනයට යොමු වෙන්න නම් ඒ රූප වේදනා සංකාර විඥාන කියන එක හොයන්න වෙනවා. ඒක හොයන්නට කලින් ඒක යෙදිලා තියෙන්නට වෙනවා. ඒ යෙදිච්ච කාරණා ඉස්සල් නිරවුල් කරගන්නට වෙනවා. ඒකට යොමු වෙන විචක්ෂණශීලී බව ඇති වෙන්නට වෙනවා. විචක්ෂණශීලී බවත් එක තමයි මේ යෙදීමේ කියන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යෙදීමේ කාරණාව වෙදෙන්න වෙන්නේ. විමුක්තිකාම සමාජයත් එක්ක ඊළඟට බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවත් එක්ක යොමු වෙන්න තියෙන්නේ. ඒ චින්තන මෙහෙවෙදි තමයි මේ සක්කාය දිට්ඨි ඥානයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් නෑ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් අවසරයි. මේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ කතා කරපු තැන කොණ්ඩේ පිරනවා කියලා කතා කළේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී දැන් ඇත්තටම ඒ කාර්යතාවයට යොමු වෙලා ඉන්නකොට දැන් එතනදි ගත්තේ අර ස්වාමීන් වහන්සේ දුන්න දුරේක්ෂේ උපමාව. එතකොට දැන් ඒකට යෙදු වෙලා ඉන්නකොට ඒක හම්බෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් අපි ඒකෙන් එකපාරට එහෙම පීරනවා කියලා හිතපු ගමන් ඊට පස්සේ අපේ හිත වෙන ඒ කියන්නේ හිතීමේ කෘත්‍යයකට යෙදිලා එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතනදීනේ අර තේරෙන්නේ දැන් මේ මොකද්ද මේක අත ඉහළ පල්ලෙහා යනවාද නිකන් මොකක් හරි අරගෙන උඩට පල්ලෙහාට යනවාද දැන් එතකොට ඒකට අරකට අර්ථකථනයක් හම්බෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේගේ වගේ යන්නේ කොහෙද මල්ලපොල් වගේ කතාවක් වගේ එතන පෙන්වුම් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අර ඒ යෙදින කාරණාව අපිට කොහොමද හම්බෙන්නේ නැහැ. එතකොට එතන කොහොමද මේ ඒක මේ දැන් මේ වෙලාව අපිට කොහොමද තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක මේ මට තේරෙන්නේ නැහැ කොහොමද මේ අපිට එහෙම දෙයක් දැනගන්න පුළුවන් වෙනවද කොහොමද කියලා මට ඒක එතන තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ව්‍යාකූලයි පොඩ්ඩක්. තේරුම් ගන්න. තේරුම් ගන්න. දැනගන්න බෑ. හිතන්න විතරයි පුළුවන්. එතකොට දැන් අපි හිතමුකෝ දැන් ඒ කාරණාවෙක් හිතනකොට දැන් ඔන්න අපි වෙන පරියායකට යමු වුණා කියලා. දැන් ඒකත් එක්ක හිතන මොකද්ද මේ? ඒක එක්ක හිතනකොට වෙන පරියායකට යමු වුණා කියලා. එතකොට දැන් මේ විදිහට හිතනකොට යෙදීමක කිසිම සාරත්වයකට තැනක් වෙන්නේ නැහැ. දැන් කවදාකවත් මම අර කනවා කියන කාරණාව පැහැදිලි කරේ. කනවා කියන කාරණාව එක්ක හොයාගෙන යනකොට ඒ කාරණාව කවදාවත් හම්බෙන්නේ නැහැ. හැබැයි ඇත්තක් ජීවිතේ හොයනවා. ඇත්තක් ජීවිතේ හොයනවා. ජීවිතේ ඇත්තක් හොයද්දී හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක හොයනකොට වෙන දැන් ඒක läග ගන්න විදියක් නැහැ නේ. läග ගන්න විදියක් නැහැ කියලා කියන්නේ හොයන කාරණාව යෙදුන්නේ නැහෙනේ. හැබැයි යෙදුන්නේ නැති උනාට වෙන එක läග ගන්න නැද්ද? දැන් වෙන එක läග ගන්නනේ. ඒ කියන්නේ අපි හිතමු කනවා කියන එක හොයනකොට දැන් අත උස්සනවා කියන එකක් හරි කරනවා. දැන් අත උස්සනවා කියන කාරණාව කරන තව එකක්. දැන් හැම වෙලෙම මොකද්ද මේ කියා හොයා ජීවිතය යොමු වෙනකොට ඒ හිවීමේ කෘත්‍ය දිගට මෙදෙන්නේ නැද්ද? කිසිදු විදියකින් ලැබීමක් එන්නේ නැහැ. එතකොට läග ගැනීමක් එන්නේ නැහැ. අන්න ඒකයි වැඩි. ලැබීමක් එන්නේ නැහැ, läග ගැනීමක් එන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? වෙන්නේ ප්‍රායෝගිකවම läග ගන්න, ඒ කියන්නේ සත්‍ය වූ කෘත්‍යයේ ප්‍රායෝගික läග ගැනීමේ යෙදීම නැතුව අන්න යොමු වීමක් වෙනවා. එච්චරයි වෙන්නේ. ඒ කියන්නේ නිස්සාර භාවයක් යෙදීමේ යෙදෙනවනේ. යෙදීමේ නිස්සාර භාවයක් යෙදෙනවා. නිස්සාර භාවයේ හිතලුවක් නැති වෙලා. දැන් අපි හිතලානේ නිස්සාරයි කියන කාරණාව එක්ක ඉන්නේ. දැන් කාමයේ නිස්සාරයි. හිතලානේ. හරි. හිතලා ගත්ත නිසානේ අපි ආයේ ඉන්නේ. හිතලා අපි අයින් කරා බලෙන් ආය අපි එක ඉන්නවා. හැබැයි අපි හිතීමේ එක්ක යෙදීමේ කෘත්‍ය උන්නතු අයින් වෙනකොට ආයේ ඒ එකක් එක්ක යෙදෙන්න එනකොටම මේ නිස්සාරත්වයමයි ආයේ අර සිහිය විරේන උනක් මතුවෙලා ඉස්මතු වෙන්නේ. යෙදීමේ කෘත්‍යයත් එක්ක. නැත්තම් අපි බලෙන් හිතලා අයින් කරන්නේ. කාමයේ විතරක් නෙමෙයි අපි කාමයේ ඊළඟට අපි අර යෙදෙන එකේ මුලා වීම. ඒකත් බලන්නකො ලෝකයේ පැත්තේ විචක්ෂණශීලී බව අඩු වෙන තැන ලෝකයේ අර විචක්ෂණශීලී බව අඩු වෙන කාරණාව
එතකොට අපි ඒකත් එක්ක මුලා වීමක් ඉන්නේ. එතන මුලා වීමත් එක්ක ඉන්න gati අඩු වෙලා යනවා. අර චින්තනයේ මෙහෙවන තැන. දැන් එයාගේ ජීවිතේ අර පිහිටන läග ගන්න gatiයකට ඉඩක් නැති යෙදෙන හැම කාරණාව එක්කම සත්‍තික වේසී බව, läග ගන්න නැති සත්‍තික වේසී බව. ඉදමෙව සත්‍යම් මෝගමඤ්ඤං වෙන්නේ නැහැ නේද ප්‍රායෝගිකව මෙතකොට. කියන කිසිම කාරණාවක් එක්ක ඉදමෙව සත්‍යම් මෝගමඤ්ඤං ප්‍රායෝගික වෙලා නැහැනේ. අන්න එවැනි චින්තනීය මෝදු වුණාට පස්සේ ධර්මයේ එතකොට අර ධර්මය ඇහෙන්න ඕන කියලා හරි මොනවත් එකක්වත් එදින්නේ ඒ හැම එකක් එක්කම වල චින්තනීය යෙදෙනකොට ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන කාරණාව එදින්න තියෙනවා. අන්නේ ඒ කියන්නේ දැන් අපිට කිසිදාක ලැබෙන්නේ නැහැ. ඒ චින්තනයයි දිගට යොමු වෙන්නේ. අන්නේ චින්තනයත් එක්ක යොමු වෙලා මේ යාට අර läග ගැනීමේ යෙදීමක් එන්නේ නැති වෙන ප්‍රායෝගිකව. අන්න අර විමුක්තිකාම චින්තනේ උපරිම මොද වෙලා යනවා. ඒකත් එක තමයි සැබෑම බුද්ධ වචනේ අනුගත වීමේ කෘත්‍යයක් එක්ක යෙදෙන්න යොමු වෙන්නේ අර සංකි සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන විදිහට. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒක ටිකක් ඒ විදිහට කරගෙන යන්න ඕනේ තව. ත්‍රිවන් සරණයි මොම්පි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතන අර යෙදීමත් එක්ක විචක්ෂණ ශීලී වීමේ මේ වැදගත්කම ස්වාමීන් වහන්සේ ඉස්මතු කරා. ස්වාමීන් වහන්සේ මේ ඒකයි ඒක අර නිරෝධයේ පැත්ත දකින්න අර යේන හිමඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතා ඒකේ සඳහන් වෙන මේ ඒ කරුණ මතක් කරා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට ඒ ප්‍රායෝගිකව යෙදීමේදී සාමාන්‍යයෙන් අපිට ඒතරම් උත්සුකයක් නැති වෙන්න පුළුවන්. ඒක විචක්ෂණශීලී වෙන්න එතන හැබැයි ඒ ගාථාවේ මර මුල කොටස බැලුවා ස්වාමීන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ එතන අපිට ඉංගියක් නේද දක්වන්නේ. ඒකේ කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද ඒ විචක්ෂණශීලී වෙන්න කියන එක අර අයං ලෝකෝ සන්තාපජාතෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ කියන කාරණාවනේ මුලින් සඳහන් වෙනවා. එතකොට මේ සන්තාපජාත බව සහ මේ ස්පර්ශයට ගැති වෙච්ච බව ඒක සඳහන් වෙනවා. ඊට පස්සේ රෝගං වදති අත්තතෝ කියන එක කියන්නේ අපි දැන් අපිට දැන් මෙතන ඒ අපිට තේරෙන විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ අපේ යෙදීම කියන සඳහන් කරන්නේ. ඉතින් එතකොට ඒකෙන් ලොකු උත්සුකයක් එනවා නේද මෙතන ඒ සත්‍යවාදීව මේක හොයන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඇත්තටම හරි ලස්සනයි කාරණා මතු කරපු එක. මොකද ඒකම තමයි කාරණාව. ඒ කියන්නේ ඒක අපි හරියට හිතුවොත් එහෙනම් මේ හිතන්න ඕන එක පුදුම උත්සුක බවක් ඇති වෙනවා. මේ සත්වයා මේ ਸੰతాප කියන්නේ ਸੰతాප ප්‍රජාව මේ ਸੰతాපයකමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ පස්සේට ගැටි වෙලා මේ රෝගේ අත්තයි කියලා යෙදෙනවා. මේ රෝගය දැන් අපි මොනවා හරි එකක් එක්ක යෙදීමේ කෘත්‍යයක වුණා කියන දෙම පස්සේට ගැටි වෙලා රෝගේ අත්තයි කියලා යෙදීම නෙමෙයිද? ਸੰతాපයක් නෙමෙයිද මේ ප්‍රජාව ගෙදිලා තියෙන්නේ? ਸੰతాපයක් ප්‍රජාව ගෙදිලා තියෙන්නේ. දැන් හොඳට හිතලා බලන්න ਸੰతాපයක් යෙදීම කියන එක අපිට නිකන් විහිළුවක් වගේ වෙන්න පුළුවන් සමහරලාවට සතුටින් මොකක් හරි කරනකොට ඒක අපි අතහැරෙමුකෝ. දැන් හිතන්න ඒක හොඳටම යෙදෙන්නේ විමුක්තිකාම චින්තනිය ආවට පස්සේ නැති තැනදී නිකන් අපට හොඳ දෙයක් එනකොට ඒක නිකන් ਸੰతాපයක් කියන්න බෑ වගේනේ. අපි හිතමුකෝ මේ රෝගයක් ඒ කියන්නේ මේ පස්සෙන් ඒ කියන්නේ පස්සෙන් මැදගෙන මේ රෝගී අත් වශයෙන් යෙදෙන එක. දැන් ඔය කාරණාව ගැන හිතන්න යමුනහම අන්න එතකොට මේ ਸੰతాපය කියන මේ කියන්නේ ප්‍රජාවගේ ਸੰతాපය කියන කාරණාව හොඳට චින්තනීය මෙහෙනවා. එතකොට එහෙම වුණාට පස්සේ එන හිතීමේ කෘත්‍යයකට ඉඩක් විනා läග ගැනීමේ කෘත්‍යයකට යෙදීමේ කෘත්‍යයකට ඉඩක් ඉන්නේ නැහැ. ඇයි පස්සේට නැත්තම් ස්පර්ශය කියන කාරණාව යම් කිසි වූ ලැබීමේ කෘත්‍යයක්. ඒකට ගැති වෙලා ඒකෙන් මැඩගෙන ඉන්නේ. මැඩගෙන ඉන්න තැන රෝගී බවක්. එතකොට රෝගී බවක් කියන්නේ වදයක් කියන එකනේ. ඒක තමා වෙලා නිසා නේද ඒ කාරණාව එක්ක යෙදිලා තියෙන්නේ. ඒ කාරණාව එක්ක යෙදිලා තියෙන එකට. එතකොට එතනින්ම අපි මේ පැත්තේ මේ වටිනාකම අනුව මේ හිතන්න පෙළඹීම එයාට යොමු වෙනවා.
ඉතින් ඒක නිසා ඇත්තට මේ කාරණාව හරිම වටිනවා. අන්න ඒ විදිහට යමු වෙනකොට එයාගේ ජීවිතේ අර හිතීමට විචක්ෂණයට කියන්නේ නැත්නම් අර පස්සේ මැඩගෙන ඉදෙන කාරණාවක රෝගියාත් වශයෙන් ඉදෙනවා. අන්න ඒකට ඉඩක් නොදී හිතන්න යමු වෙනවා. ඒතකොට ජීවිතේම හොඳට තේරුම් ගන්න ඕනේ. ජීවිතේම අපේ ජීවිතයේ චින්තනීය මෙහෙවන මට්ටම අනුව තමයි අපට දහමට යොමු වීමේ ඒ ස්වභාවය මේ දියුණු වෙන්නේ. ඒ ජීවිතයේ දෙන මට්ටම. අපි මුලා වෙලා ඉන්න යෙදීම් වල කාලය නැත්නම් ඒ යෙදීම් වල වැඩිභාවය, විචක්ෂණීය අඩුභාවය මේ සියල්ලක්ම ඉස්මතු වෙනකොට අර දහමට යොමු වීම කියන ඒ අප්‍රමාදී බව එදෙන්නේ නැහැ. ඒක නිසා තමයි හැම වෙලෙම කියන්නේ ජීවිතයේ ධර්මයයි දෙකක් නොවි. ජීවිතයේ ධර්මයයි දෙකක් නොවි. ජීවිතයේ යෙදීම අපි මේ චින්තනයේ මෙහෙවන්න. ඉතින් ඒ ගාථාවේ මුල් කොටස ගැන ගොඩාක් හිතුවොත් අන්න ඒ මුලා වීම භයානක බව මේ සියල්ලක් හොඳට හිතන්න පුළුවන්. ඒකත් එක්ක දහමට යොමු වීමට ගොඩාක් ඉඩකඩ තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මම පොඩි සරල දෙයක් අහන්න සම්මත මේ අර මේක ඇත්තටම අර පැවිදි උත්තමයෙකුට නම් අදාළ වෙන්නේ නැහැ පොඩ්ඩක්වත් මේ ගිහියට විතරක් අදාළනේ මම අහන්නේ. දැන් අපිට දැන් ගිහි කෙනෙක් වුණා ස්වාමීන් වහන්සේ ඇත්තටම ගිහි කෙනෙක් කියද්දි දැන් සැපට එහෙම ඉන්න තමයි කැමති තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ කාලේ මම දැකලා තියෙන දෙයක් තමයි සූත්‍ර දේශන අධ්‍යයනය කරද්දී කොටස් දෙකක් පේන්න තියෙනවා ගිහි පැවිදි විදිහට. දැන් අද නිකන් හරියට තුනක් පේන්න වගේ ඉන්න කෙනෙක් අමුතුම ගිහි జాතියෙකුත් ඉන්නවා කියලා මට හිතෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ නිවීමක්ම හොනේ අපි මොකක්වත් අතාරින්නෙත් නැති එහෙම අමුතුම ගිහි జాතියක් ඉන්නවා කියලා මට හිතෙන්නේ. දැන් මේ කියන්නේ ලොකු ඒවා කතා කරන විමුක්තිකාමී චින්තන අරම මේවා මේ නමුත් අර මේ දැන් සූත්‍රයේ අධ්‍යයනය කරන සම්බන්ධයෙන් ගිහියා එනවනම් අහන්නේ එක්ක සැපට ඉන්න එක්ක සුගතියකට යන්න එක්ක බ්‍රහ්ම ලෝකයකට යන්න ওই වගේ ටික. ඒතකොට පැවිද්දව පරිබ්‍රාජකව ඔය වගේ කට්ටිය આવත් තමයි අහන්නේ නිවීම පිණිස. කෙටියෙන් කියන්නේ කියයි නැත්තම් සැක මොකක්යි නැත්තම් සාමාන්‍ය මට්ටමේ මොකක් කියන්නේ මේ ගැඹුරු කාරණාවක් පහයි මේ සාමාන්‍යයෙන් අර ගිහියෝට තියෙන අර වගේ චින්තනයක් ඉතින් දැන් ඒ චින්තනෙම බැයිද සාමාන්‍යයෙන් අපිට ඒ චින්තනෙම පුළුවන් කම දෙන්න සාමාන්‍යයෙන් මේ ඒකම පුළුවන් නේ දැන් මේ මිනිස්සුෙකුට කැපවීමෙන් මේක හොයන්න ගන්න කියලා මම දෙනවා දැන් ඒ ලෙවල් කරන කෙනෙකුට මේ මිනිස්සයා අර දාගෙන ගණන් හදන්න රැලි වෙනකන් මේ හොඳ සැපක් ගන්නනේ. ඒකේ සැපක් ගන්න කියන චේතනාවෙන් කරාට ඒ කරන වෙලාවට ඒක අදාළ නැහැ මේ මිනිස්සයාට කිසිම. මේ හැබැයි මේ මිනිස්සයාට අපි කියවොත් මේ ළමයාට කියවොත් එම ඔයා තව අවුරුදු 10කින් මැරෙනවනේ කියලා මේ එතකොට කරන්නේම නැහැ. ඒ වගේ දැන් ගිහියද ලොකු ඒව අහනවා මේ නිවෙන එකක් කරපම් මේකක් කිය නමුත් අර ඒක දැන් බුදුහාමුදුරුවන්ගෙන් අහපුවාම නම් ඒ සමහර තැන්වල විතරනේ බ්‍රහ්ම ලෝකේ නම් එතනින් නවත්තන ප්‍රතිපදාව. ඊළඟට අර සුගතිගාමී වෙන විදිහක් එක්ක අහපුවම අර බුද්ධ වෙච්ච ප්‍රසාද ඒ වගේ තැන්වලින් කතා කරලා එතනින් නවත්තනවා. ඒතකොට දැන් එහෙම ඒතකොට එතන හරියටම නිසි පැවිදි කොටස් දෙකක් ප්‍රකටව පේනවා. දැන් අද එහෙමනේ අමුතුම තුන්වෙනි කොටසකුත් ඉන්නවා වගේ. කියන්නේ එහෙම දෙපැත්තටම නැති. මේ එතකොට දැන් අපිට තියෙන ආසාවක් ස්වභාවයෙන් අපිට ඒකම වෙයිද? දැන් මේ කෙනෙකුට අනාගතේ රස්සාවක් කරන්න හොඳ දෙයක් හදලා මේ ගෑණියෙක් ගන්න මෙච්චර මේ ඒවල් කාණ්ඩ මේ මිනිස්සු පැය ගණන් නාස්ති කරනවා නම් ඉතින් දැන් සුගතියකට යනවා කියන එකත් එක්ක හරි මොකක් හරි සැපයක් ලබන්න හරි කියන එකත් එක්ක මේ එතකොට මේ කොච්චර يعني ඒකට ප්‍රතිපදාව විදිහට කතා කරලා තමයි කොච්චර කරයිද කියලා මට හිතෙනවා සාමාන්‍යයෙන් එතකොට ඒ තමන්ගේ තියෙන ආසාවම වෙයිද සාමාන්‍යයෙන් ඒකට මේක කරන්න. එතකොට හැබැයි ඒක කරන්න ගද්දී අර ඒ ලෙවල් කරන කෙනාට ගණන් ගන්න ගියන් පස්සේ චින්තනෙ එන්නේ නැහැ. ඒතකොට ඒකට අර ආපස්සට අහු වෙන්නේ නැති වෙන විදිහට මොලේ හදාගන්න ඕනේ මිනිහා මේ නමුත් අර මේ ඒ දැන් ගිහි කෙනෙකුත් ඒ විදිහට කතා කරනවා කියන්නේ එයා නිකන් එයාගේ වංචනික ගතියක් නෙමෙයි තියෙන සංඥාස කියන්නේ පොඩ්ඩක් අනේක පැහැදිලි කරනවා ගොඩක් ඉස්සරහසරණයි මූලිකව කෙනෙකුට ඇත්තටම අර කියන්නේ යමකට ජීවිතයේ කැප වෙලා කටයුතු කරන්න යම්සේද ඒ විදිහේ ජීවිතේ කටයුතු කරන්න පුළුවන්
කියන්නේ ඒක අපි හොඳට බලුවොත් ඒ කැපවීමේ කටයුත්ත ඒ විදිහටම ඒ කැපවීමේ කටයුත්ත දහමට මූලිකව කෙනෙක් යොමු වෙන්න මූලිකව කෙනෙක් යොමු වෙන්න අන්නේ කෙනාට ඒ කටයුත්ත කරන්න පුළුවන්. දැන් අතනදී අර වන්නර අර කියපු කාරණා පොඩ්ඩක් අපිට අනිත් පැත්ත හිතන්න වෙනවා මේ කාලේ ඒ කියන්නේ අපට අර චිත්තගුපති හත්තාලවක වේලුකණ්ඨික නන්ද මාතා කොජ්ජුත්තර. එතකොට ඒ අයගේ චරිත වෙනස්. ඒ කියන්නේ අහපු දහමට යොමු වෙච්ච යොමු වීමත් එක්ක කියනකොට අන්න අර චරිත දෙක. එතකොට එතනදී ඒ චරිත දෙකත් එක්ක තමයි ආදර්ශය තියෙන්නේ. ඒ චරිත දෙකේ ලක්ෂණත් එක්ක තමයි කටයුතු කරන්න තියෙන්නේ. හැබැයි ජීවිතයේ යෙදෙන කාරණාව කියන අපේ චින්තනයේ මෙහෙවීම කියන කාරණාවට අපිට හිතන්න පුළුවන් ඇත්තටම අර මේ සමාජයේ අපි ඕනම කටයුත්තක් කරන්න කැපවීමක් තියෙනවා නම් එවැනි කටයුත් ඒ කැපවීම කොච්චර ඒ වගේ දෙයක් දාන්න ඕන වෙයිද මෙතෙන්ද ධර්මයට ඒක එහෙම දාන්න ඕනේ. ඒ වගේම ඉතින් අපි දහමට යොමු වෙච්ච තැනදී හැබැයි ඒ කියන්නේ අර ඉස්සල්ලාම එන කෙනා නෙමෙයි. දහමට යමුනාට පස්සේ උපාසක උපාසිකාවන්ට කියන ඒ ගණේට ආවට පස්සේ චිත්තගුහපති මේ හත්තාලවකයි වේලුකණ්ඨික මාතායි කුජුත්තරයි. එතකොට අන්න එතනදී වෙනස් බවක් තියෙනවා. එතකොට අර සමාජයේ තියෙන ගිහි සහ පරිබ්‍රාජක කියන කාරණාවට නැති බුදුරණවහන්සේගේ ශාසනය කියන ඒ කියන්නේ ඒ තුලාව තුලණය කරන්න කියන සඳහන් එතන වෙනසක් තියෙනවා. එතකොට එතෙන් ඩාවට පස්සේ ගිහි කෙනාට අර අනාථපිණ්ඩික වගේ විසාකා වගේ කතාවක් නැහැ. එතකොට තියෙන්නේ මේ පැත්තත් එක්ක. මොකද එතන ඒක තමයි සැබෑම මේ කියන්නේ යොමු වීමට කියන්නේ ප්‍රතිපදාත්මකවම ශාසනයේ ඒ කෘත්‍ය යොමු වීමට ඉඩක් තියෙන කාරණාව. ඒකයි බුදුරණවහන්සේ තුලාව මේවා කරන්නේ මේ තුලාවක් හැටියට බලන්න කියලා කියන්නේ වෙන කිසිම කාරණාවක් එක කියන්නේ නැතුව. ඉතින් අපිට මේ කැපකිරීම කරන්න කියන්නේ ජීවිතේ ඒ අර විදිහේ කැපකිරීම කරන්න පුළුවන් නම් හරි මේ එතකොට මේ ධහම කියන කාරණාවට අසාමාන්‍ය යොමු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මට මුල හරිය අහන්න බැරි වුණා. මේ වැඩිදි තමයි අහන්න හම්බුනේ මේ ස්වාමීන් වහන්සේ මට නිකන් අහගෙන ඉන්නකොට ඉතුනේ දැන් අර අපි දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමක් අහනකොට ඒකට අනුගත වෙන්න තියෙන නොහැකියාව හදාගන්න නේද මේ සියලුම දැන් ජීවිතේට උදලා බලලා වගේ ඒ චින්තන ක්‍රමයේ හදාගන්න උත්සාහ වෙන්නේ කියන එක මට හිතුණා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙම හින්දාද කියලා. ඔව් ඒක තමයි. ඒකට තමයි මම අර මුලින්දලා මේකනේ කියවි. ඒකත් එක්ක තමයි මේ චින්තනයේ මේ පැහැදිලි කරලා පෙන්නුවේ. ඒකෝට දැන් අපට මේ සමාජයේ ගොඩක් જાතියකින් කරන්න තියෙනවා චින්තනය හදා ගන්නට ඕනේ. මොකද මේ චින්තනය දැන් මම හිතන්නේ අපි අර 198 මට මතක 97 200 වගේ අර පැහැදිලි කරලා පෙන්නුවා. අර මේ ඒ කාලේ අර අනාථපිණ්ඩිකලා විසාකලා වගේ අයගේ එයාලගේ චින්තනයත් එක්ක එයාලට එතනින් බුදුරණවහන්සේ හිටපු කාරණාවත් එක්ක දහම යොමු කරලා ඒ අවබෝධය කරා යොමු වෙන්න පුළුවන්කම ලැබුණා. ඒකෝට දැන් එහෙම හැකියාව නැති නිසා අපිට චින්තනීය මෙහෙවන්න වෙනවනේ. ඒකට චින්තනීය මෙහෙවන්න අවශ්‍ය කටයුතු තමයි මේ හැම එකක් එක්කම පැහැදිලි කරලා පෙන්වුවේ. එතකොට දැන් මේ චින්තනීය යොමු කරගන්න දැන් මම අර තුලාව ගැනත් පැහැදිලි කරලා පෙන්වුවේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥෙක් කියලා පිටට පේන එකක් නෑනේ බුදුරණවහන්සේනි පෙන්වන්නේ. එතකොට මහා ප්‍රඥෙක් කියලා කියන්නත් බෑනේ. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිටට පේන ගතිය ඒ පිටට ඉස්මතු වෙන කෘත්‍යය තනිකරම මේ නිවන් මාර්ගට හේතු කාරණා වන නිසා තමයි බුදුරණවහන්සේ භික්ෂුන්ට පැහැදිලි කරන්නේ. චිත්තගුරුපතිගේ වේලුකණ්ඨික නන්ද මාතාවලාගේ පිටට පේන ගතිය තියෙනවානේ. ඒතකොට දැන් එයාලගේ ඇතුළේ දිනුව කතාව නෙමෙයිනේ. අන්න ඒක දිනු කරගන්න. මොකද ඒ දිනු කර ගැනීම මේ චින්තනය යාලා හිතන විදිහ යාලා ගත කරන කටයුත්ත අන්න ඒ විදිහට හිතන්න, ඒ විදිහට යමු වෙන්න. අපි යමු වුණාට පස්සේ අන්න එතකොට මේ ජීවිතයේ මේරීමක් තියෙන දහමට. එතකොට ඒ අර උපාසක උපාසිකා පැවිදි භික්ෂු භික්ෂුණී කියන ගණේට ආවට පස්සේ අන්න ඒ ටික තමයි දෙන්න තියෙන්නේ. ඒ කාරණා ටික ඒ විදිහට ඒ තුලාවත් එක කටයුත්තකට අවශ්‍ය වෙන ඉඩක් තමයි මම මේ චින්තනය මෙහෙවන්න ඕන මේ කරුණුත් එක්ක පෙන්වන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ අපි අර කියන්නේ ඒ කටයුතු දැන් අපි හිතමු බලෙන් අපට ඇති කරගන්න අපි කොච්චර උත්සාහ කරත් බලෙන් ඇති කරගන්න අපේ මොන හරි වර්ධනයක් වෙන්නත් වෙනවනේ.
ඒ වර්ධනයක් වීම සඳහා අපි අනිවාර්යයෙන්ම අර චින්තනය මෙහෙවන්න වෙනවා. ඒක නිසා මේ කාරණාවට පැහැදිලි කරේ ධර්මයක් කෙනෙකුට ඇහෙන තැනදී හරියට නිවැරදිව චින්තනය මෙහෙ වෙලා කටයුතු කරනකොට අර කරුණු කතා කරන දෙයක් නැහැ. මොකද යාට එච්චරටම අර ධර්මයත් එක්ක ප්‍රායෝගික ප්‍රතිපදාවක් අනුගත වෙලා Tamanට මොනවත් ලැබීමේ කෘත්‍යයක් එදෙන්නේ නැතුව Tamanට මොනවත් ලැබීමේ කෘත්‍යයක් එදෙන්නේ නැතුව ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ඉක්මවන සක්කාය නිරෝධ වන ප්‍රතිපදාවක් අනුගත වෙනවා. එතකොට එහෙම ඉන්න කෙනාගේ ජීවිතයේ යෙදීමේ කටයුත්ත ඒ එක්කම තමයි යෙදෙන්නේ. මොකද එච්චර ප්‍රඥාවක් යට තියෙනවා. එච්චර ප්‍රඥාවක් යට ජීවිතයේ යෙදিলা තියෙනවා. එතකොට ඒකත් එක්ක යයි කටයුතු යෙදෙනවා. ඉතින් ඒක නිසා ඒ සියල්ලටම තමයි ඒක මම පැහැදිලි කරලා පෙන්වුවේ. ත්‍රිවංශ සරණයි. දැන් කෙනෙක් සතෙක් මරනවා නම් හරි සොරකමක් වගේ දෙයක් කරනවා නම් උනත් ස්වාමීන් වහන්සේ ඔය අකුසල ධර්මය ඒ කියන්නේ දැන් අපි මේ කෙටි වෙලාවකින් දැන් කේන්ති ගිලා තරහ ගිලා මధుරයට ගහනවා වගේ නෙවෙයි. ඒ කියන්නේ සතෙක් කෙනෙක් මරන්න යොමු වෙලා ඉන්නකොට නැත්තම් සොරකමක එදිලා ඉන්නකොට ඔය හිත ඔය විදිහට මෙහෙ වෙනවා නේද ස්වාමීන් වහන්සේ? දැන් නිකන් ඒ කරුණ ගැන හිතුන අකුසල පැත්තේදී යෙදෙන විදියක් කියලා ස්වාමීන් වහන්සේ තේරුම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ වෙන චින්තනයක් මෙහෙ වෙන කෙනෙක් අතින් අර වැරද්දකට යන්න ඉඩක් නෑ. අන්න ඒකයි තියෙන ආරක්ෂාව කියන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් කොහොමත් සෝතාපන්න වෙච්ච කෙනාට කොහොමත් ඒ කාරණාවත් එක්ක ප්‍රතිපදාවේදී යමු වෙනවා. අර විදිහේ චින්තන මෙහෙ වෙලා තියෙනකොට එයාගේ තියෙන දියුණු ඒකනේ. ඒ කියන්නේ දැන් අපිට අර හම්බුනේ මේ නිස්සරණීය සූත්‍ර වල රාගය සිහි කරන තරහ සිහි කරලා යමු වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් සක්කාය නිරෝධ වෙනම කතා කරනවානේ. ඇයි මේ යමු වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ යාගේ චින්තනය. එතකොට යාට අර මේ ඒ කියන්නේ එවැනි හුරු කිරීමක් හුරු කරගත්ත කෙනෙකුගේ ස්වභාවය වටිනාකමන්නේ ඒකයි. ඉතින් ඒ නිසා තමයි මේ චින්තනය ඊළඟ ධර්මයත් එක්ක යමු මේක අසාමාන්‍ය වැදගත්කමක් තියෙන්නේ. ඒවා ඒ ප්‍රායෝගිකව ඒ කරුණු යෙදීමත් එක්ක තෙරුවන් සරණයි. මේ හොඳයි එහෙනම් අපි අවසන් කරමු. ඇත්තටම මේ කරුණු සියල්ලක්ම අපි පැහැදිලි කරලා පෙන්වන්නේ ඔබට තියෙන උනන්දුව ඕනෑකම කියන කාරණාවත් එක්ක කතා කරන්න ඕන නිසා ඒ වගේම තමයි මේ අපි හැම වෙලෙම හිතන්නට ඕනේ මේ කියන හැම කාරණාවක් එක්කම අපට මේ වටිනාකම වැදගත්කම මේකට යමු වෙන්න දුර්ලභ බව විශේෂයෙන් අපට තේරුම් ගන්න දුර්ලභ බව. මේ දුර්ලභ බවත් එක්ක මේ වටිනාකම අපට නිවැරදිව යමු වුණොත් එහෙම අපි කවදාවත් ඒකට අර ඒ කාරණාවට අසාමාන්‍ය විදිහට යමු වීම ඉස්මතු වෙනවා. ඉතින් ඔබ ටික ටික දියුණු වෙන්නට ඕනේ. ඔව දියුණු වීම යෙදෙන එක අතහැරීම දැන් අපි යෙදෙන එකේ රිංග ගන්නම කැමති නැතිනවා නා. ඒ කියන්නේ එච්චරටම අපි අර අපේ එකට කැමතිනේ. කියන්නේ යෙදෙන එකේ රිංග ගන්න නැති වෙන්න අපි අනිවාර්යෙන් යමු වෙන්න ඕන. දැන් බුදුරණවහන්සේ පවා ශ්‍රාවකයන්ට පවා කියලා දෙන දේනේ කාලයෙන් කාලට සුදුසු වෙලාවෙදී යා යුතුයි කියලා සමනවරු හම්බෙන්නේ. ඔන්න ඒකටි පැහැදිලි කරනවා කාමරාගයාට පස්සේ යන්නට ඕනේ. සුදුසු වෙලාව. තරහාවට පස්සේ යන්නට ඕනේ. ඊළඟට ওই විදිහට එක එක අවස්ථාවෙදී පෙන්නනවා මේ අවස්ථාවේදී යමු වෙන. දැන් අපි කරන්නේ ඒක läග ගන්න ඉන්න හදනවා. එහෙනම් අපි ඔන්න ඕක läගගෙන ඉන්නේ නැති වෙන්න තමයි අර සාකච්ඡාව කතාව යමු වීම සියල්ලක්ම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒකේ ඕනකමක් තියෙන නිසා තමයි මේක නිතරම කතා කරන්නේ. ඉතින් අද දවසෙත් අපි මේ අර ගොඩ කාලෙකින් සාකච්ඡාවක් නොකරපු නිසාත් එක්කම කතා කරන්න හිතුනේ. ඉතින් අද අපි මේ ධර්ම සාකච්ඡාව කරලා මේ බුදුරණවහන්සේගේ විශේෂ වැදගත්කම මම අර ඊයේත් කතා කරලා පෙන්නුවා. කිසි විදියකින් මේ මනසින්වත් හිතලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි මේ බුද්ධ කියන්නේ කියලා. ඒ වැදගත්කම අසාමාන්‍ය දෙ ප්‍රකට වෙනවා. ඉතින් ඒ ධර්මයේත් ඒ වගේ සංඝරත්නෙත් ඒ වගේ. ඉතින් මේ සියලු සත්‍යානුභව බලයෙන් සහ මමත් මේ ධර්මයේ ප්‍රතිපදාව ඉස්මතු කරන්න ඕනේ කියන කාරණා මුල් කරගෙන ප්‍රතිපදාව ඉස්මතු කරන්න බෑ පින්වතුනි අහන පිරිසක් නැත්නම් ඒකත් හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ අපට කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඒ අපට එහෙම සත්‍යයයන්නේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිපදා අහන පිරිසක් නැත්නම් මට කියලා දෙන්න පුළුවන් සත්‍යයයනේ. එච්චරයි. උපදේතිකෝ බික්කේ තත්මා රූපාන්තේ උච්චිත ඔය සත්‍යයයනේ විතරයි කියලා දෙන්න පුළුවන්. ඉතින් එහා කියලා දෙන්න බෑනේ. ඉතින් ඒක කියලා දෙන්න පුළුවන් මේ පිරිසක් මේ විදිහට ඕනකමකින් අහන නිසා ඒකෙන් තමයි ධර්මයේ ප්‍රකට වෙලා ඉස්මතු කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබත් ඒකට දායක වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු සත්‍යානුභවයේ මේ ලෝකයේ ශ්‍රී ලංකාවට උදාවේ තිබෙන කොරෝනාව සංගත බිදුරු වී සෑමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. ත්වන් සරණයි.